සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සෑමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සෑමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සෑමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සෑමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු 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 අද දවසේ ඇසලපුම් පොය දවසේ ශ්‍රද්ධා රූපවාහිනියේ සහ ලක්විරු ගුවන් විදුලියේ සජීවී විකාශය සඳහා අනුග්‍රහය දරන්නේ ඩුබායිහි පදිංචි පින්වත් සුදත් විජේසිංහ මහත්මයා සහ නිර්මිනී විජේසිංහ මහත්මිය ඒ වගේම යසෝදා විජේසිංහ දියණිය විසින්. ඉතින් මේ පින්වතුන් අද පුම් පොය දවසේ බොහෝ දෙනාට ධර්මය අහන්න සලස්වන පින රැස් කර ගන්නවා. ඉතින් ඔබගේ ජීවිතවලට බොහෝ හිතසුව පිණිස පවතිනවා අද මේ ධර්ම දානයේ පැවැත්වීම. ඉතින් පින්වත්නි අද ඇසළ පුම් පොය දවසයි. ඇසළ පුම් පොය දවසක තමයි ඒ සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ තුසිත දෙව්ලොව සිට මහා මායා දේවියගේ මව්කුස පිළිසිඳ ගත්තේ. මේ ලෝකේට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න මව්කුස පිළිසිඳ ගැනීම සිද්ධ වුණා ඇසළ පුම් පොය දවසක. මහා බෝධිසත්වයන් වහන්සේගේ සසර ගමනේ අවසාන මව්කුසකට පැමිණීම. දසමසක් ඇවෑමෙන් වෙසක් පුම් පොය දවසක සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ ලුම්බිනී සල්වනේ ලෝක ධාතු කම්පා කරවමින් ආශ්චර්ය අద్භූත ප්‍රාතිහාර්ය පාමින් බිහි වුණා. ඒ සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ සඳක් වැඩිනවා වගේ වැඩුණි. ඇසළ පුම් පොය දවසක තමයි සතර පෙර නිමිති දැකලා මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවක් කියන ඒ සතර පෙර නිමිති දැකලා ගිහිගේ අතහැරලා අබිනිෂ්ක්‍රමණය කළේ අද වගේ ඇසළ පුම් පොය දවසක. දැන් අපි සංසාරේ අබිනිෂ්ක්‍රමණය කරනවා. දැන් මේ ජීවිතේත් අපි ගෙවල් අතහැරලා ආවා. ඒ වගේම ඔබ සංසාරේ තාපස ජීවිතවලට ප්‍රවෘජා ජීවිතවලට ගෙවල් අත්හරින්න ඇති. හැබැයි අවසාන අත්හැරීම නෙවෙයි. ආයෙත් සසරේ ගෘහ ජීවිතයට වැටෙනවා. ආයෙත් කාම ලෝකෙට වැටෙනවා. නමුත් මහ බෝධිසත්වයන් වහන්සේගේ මේ මහා අබිනිෂ්ක්‍රමණය ආයෙ කවදාවත් කාම ලෝකෙට වැටෙන දෙයක් නෙවෙයි. එදා තිබූ පියවර මේ ලෝක ධාතුවේ කොයි තරම් జగතුන් සිටියත් ඔවුන්ට ඒ පියවර ආපස්සට හරවන්න බෑ. ඒ නිසා මහා අබිනිෂ්ක්‍රමණය කියලා කියනවා. ඇසළ පුම් පොය දවසක සිදු වුණේ. සයවසර දුෂ්කර ක්‍රියා කොට වෙසක් පුම් පොය දවසේ ලෞතුරා සම්මා සම්බුදු බවට පත් වුණ අපගේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගයාවේ වජිරාසන මත සම්බුද්ධත්වයට පත් වේ. සත්සති ගතකොට දවස් 49කට පසුව උන්වහන්සේ පළවෙනි ධර්ම දේශනාව සිදු කරන්න නැත්නම් ධර්ම චක්‍රය පවත්වීම පිණිස
පින්වතුනි රජවරුන්ට තියෙනවා ආඥා චක්‍රයක්. ඒ රජතුමාගේ ආඥාවත් එක්ක තමයි මේ රාජ්‍යයේ අනසක පතුරවන්නේ. බුදුරජාණන් වහන්සේට තියෙනවා ධර්ම චක්‍රයක්. ගෞතම බුද්ධ ශාසනය පවතින්නේ ධර්ම චක්‍රයත් එක්ක. කොහොමද මේ ධර්ම චක්‍රය? චතුරාර්ය සත්‍ය ධර්ම ප්‍රකාශිත 45 වසක් පුරාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්ම විනයයි. ඒ තමයි ධර්ම චක්‍රය. මේ පළවෙනි ධර්ම චක්‍රය ප්‍රවර්ධනය කරන්නට අපගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගයාවේ සිට වාරාණසී ඉසිපතනයට බොහෝ දුර ගෙවාගෙන සිරිපා සංගල මිහි මණ්ඩලයේ තබමින් වැඩම කළා. එදා උන්වහන්සේට සමග වචනයක්වත් කතා කරන්න හිටියේ මගදී මුණ ගැහුණ උපක විතරයි. ඒ උපක ආජීවකයාත් අනන්ත ජින කියාගෙන ඒ නමම වතුරමින් ගියා. වාරාණසියට වැඩම කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෞතුරා සම්බුදු කෙනෙක් විදිහට පිළිගන්නට කොණ්ඩඤ්ඤ වප්ප බද්දේ මහා මස්සජී කියන පස්වග භික්ෂුන් වහන්සේලා සූදානම් වුණේ නැහැ. රාජ කුලේ නිසා ආසනයක් පනවන්නට විතරයි ඒත්තෝ කැමති වුණේ. ඒ වුණාට ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට වඩින්ට ඔවුන්ට ඒ අදහසින්ට බැරි වුණා. ඒ පස්වග භික්ෂුන් වහන්සේලාගේ තාපසින් වහන්සේලාගේ අතරින් කෙනෙක් පාසිවුරු ගන්නට ගියා. කෙනෙක් පාද පීඨිකාව තිබුවා. කෙනෙක් පාදෝවන පැන් ගෙනාවා. කෙනෙක් පාදෝවනේ කළා. කෙනෙක් ආසන පැනෙව්වා. ගෞරව බුහුමන් කළා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මං අමෘතය අවබෝධ කළා. ලෝකේ ධර්මය අවබෝධ කළා. ඊට පස්සේ පිළිගන්න කැමති වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ වෙලාවේ අහනවා තුන් වතාවක් කියලාත් පිළිගත්තේ නැති තැන පින්වත් මහණෙනි මම මීට කලින් මං සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා තියෙනවද? අනේ නෑ ස්වාමීනි කිව්වා. බලන්න අර සත්‍ය වචනයෙන්ම ලෝකෙට සම්බුද්ධත්වය බුදුරජාණන් වහන්සේ ප්‍රතිඥා දුන්නා. මා අමෘතය අවබෝධ කළා පින්වත් මහණෙනි සවන් යොමන්ට මා දේශනා කරන්න. එදා ඇසළ පුන් පොය දවසේ විශාල සඳ අහසින් ගලා ඒ සඳ කිරණින් වාරාණසී ඉසිපතනය ආලෝකමත් වෙලා තියෙද්දී මේ මහා භද්‍ර කල්පේ ලෝකේ පහළ වුණ කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාද යම් තැනක ඉඳගෙන ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළාද ඒ ස්ථානයේම ගෞතම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසුන් ගත්තා. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ අසුන්ගෙන පස්වග භික්ෂුන් වහන්සේලා උදෙසා ධර්මයේ දේශනා කරනවා. උන්වහන්සේ පස්වග භික්ෂුන් වහන්සේලාට වදාලා ද්වේමේ භික්ඛවේ යන්තා පබ්බජිතේන නසේවිතබ්බා. බුදුරජාණන් වහන්සේ වදාලා පැවිද්දන් විසින් නිවන සොයන කෙනා විසින් විමුක්තිය සොයන කෙනා විසින් මේ අන්ත දෙක සේවනය නොකළ යුතුයි කියලා. මොකද්ද මේ අන්ත දෙක? කාමෙහි කාමසුඛේ ඇලී ගලී වාසය කිරීමක් වේද? ඒ කාමසුඛල්ලිකාන යෝගයේ පැවිද්දා සේවනය නොකළ යුතුයි. එතකොට බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා ඉස්සල්ලාම දේශනා කරන බුදුබණ පදේ තමයි මේ කාමසුඛේ ඇලී සිටින්න එපා කියලා. ඊළඟට පැවිද්දා විසින් අත්කිලමතාන යෝගයත් අත්හරින්න ඕන. ඒ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි දහං ඇස පහල කරගත්තේ, ඥානෙ පහල කරගත්තේ, ප්‍රඥාව විද්‍යාව ආලෝකේ පහල කරගත්තේ. කුමක්ද මේ මධ්‍යම ප්‍රතිපදාව? අය මේ වාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒතර බලන්න චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්න කලින්ම බුදුරජාණන් වහන්සේ මාර්ගය දේශනා කරනවා. ඇයි? ඒ මාර්ගයෙන් තමයි දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරන්න තියෙන්නේ. ඒ මාර්ගයෙන් තමයි දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්න තියෙන්නේ. ඒ මාර්ගයෙන් තමයි දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන්න තියෙන්නේ. ඒ මාර්ගයෙන් තමයි මාර්ගය අවබෝධ කරගෙන ප්‍රගුණ කරගන්නත් තියෙන්නේ.
ඒ නිසා චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරන්න කලින්ම බුදුරජාණන් වහන්සේ මාර්ගාර්ය සත්‍යම දේශනා කළා. ඉන් අනතුරු බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරන්නට ආරම්භ වීම තමයි ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළා කියලා කියන්නේ. ඒ ප්‍රවර්තනය කරපු ධර්ම චක්‍රය අද දක්වාම මේ ගෞතම බුදු සසුන ලෙස ධර්ම චක්‍රේ කැරකෙමින් පවතිනවා. යම් තැනක චතුරාර්ය සත්‍ය ධර්මය ඇහෙනවද? යම් තැනක රාග ද්වේෂ මෝහ දුරු කිරීම පිණිස ධර්මයක් ඇහෙනවද? ආන්න එතන කැරකින්නේ ධර්ම චක්‍රයයි. උතුට මේ ධර්ම චක්‍රේ තමා තුළට පමුණවා ගත්තට පස්සේ තමා තුලත් කැරකෙන දෙයක් තියෙනවා. තමා තුල කැරකෙන එක මොකද්ද? අගක් මූලක් නැතිව උපතින් උපතට කැරකි යන සංසාර චක්‍රය. උතුට අර ධර්ම චක්‍රේ තමා තුළට පමුණවා ගත්තට පස්සේ තමා තුළට පමුණවාගත්ත ධර්ම චක්‍රයෙන් පුළුවන් සංසාර චක්‍රේ සිඳලා දාන්න. ඉතින් ඒ නිසා පින්වත්නි අද වාගේ ඇසලපුම් පොයේ දවසක තමයි මේ අසිරිමත් භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රී මුව මඩලින් ඒ චතුරාර්ය සත්‍ය ධර්ම ප්‍රකාශිත ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව සිද්ධ වුණේ. ඊළඟට පින්වත්නි ඇසලපුම් පොයේ දවසකම තමයි දැන් අපි ලංකාවේ ගත්තොත් එහෙම ඇසලපුම් පොයේ දවසේ තමයි අපි මිහිඳු මහරහතන් වහන්සේගේ ජීවිත කතාව ගත්තොත් මිහිඳු මහරහතන් වහන්සේ ළඟ අරිට්ඨ කුමරු තමන්ගේ යාළුවන් සමග පැවිදි ජීවිතයටපත් වෙන්නේ ඇසලපුම් පොයේ දවසක. ඊළඟට ඊතුරු ලංකාවේ පැවිද්ද ආරම්භ වෙන්නේ ඇසලපුම් පොයේ දවසක. බාරණසි ඉසිපතනි මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ ඉස්සෙල්ලාම පැවිදි වෙන්නේ ඇසලපුම් පොයේ දවසක. මීට වර්ෂ 2609කට පෙර තමයි ධර්ම චක්‍රය මේ ලෝක ඉස්සෙල්ලාම ධම්ම චක්‍රය ඇසුනේ. මීට වර්ෂ 2609කට පමණ පෙර තමයි ඉස්සෙල්ලාම ශ්‍රාවක සංඝරත්නය බිහි වුණේ අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ. මේ ලක්දෙරණේද සිංහල පුත්‍රයෙක් ගෞතම බුද්ධ ශාසනය පැවිදුණෙත් ඇසලපුම් පොයේ දවසක. ඉතින් ඒ නිසා අපිට ගොඩාක් අපේ ජීවිතය හා සම්බන්ධ වෙලා තියෙන පුම් පොයේ දවසක්. ඒ වගේම තමයි ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේගේ මුල්ගල් තැබීමත් ධාතු නිධානයත් දෙකම සිද්ධ වුණේ ඇසලපුම් පොයේ දවසක. ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ තුන් ලෝකෙටම අසදෘස මහා සෑයයි. ඒ වගේම මහත් වූ අසිරියක් තමයි ඇසලපුම් පොයේ දවසක් වන අද දිනේම බොහෝ දෙනාගේ ශ්‍රමයෙන් කාලයෙන් ධනෙන් බොහෝ දෙනාගේ බලාපොරොත්තුවෙන් බොහෝ දෙනාගේ කැමැත්තෙන් ආසාවෙන් බොහෝ දෙනාගේ සාධුනාදයෙන් බොහෝ දෙනාගේ උපකාරයෙන් බොහෝ දෙනාගේ දහඩිය මහන්සිය හෙලීමෙන් ඉදි වුණ අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සම්පූර්ණ අධීක්ෂණයෙන් ආශිර්වාදයෙන් මඟ පෙන්වීමෙන් ඉදි වුණ ශ්‍රී අඟුලිමාල මහා සෑරජානන් වහන්සේගේ ධාතු නිධානයත් අදටම යෙදුණා. ඉතින් ඒ නිසා මේ වාගේ මහා අසිරිමත් ආනුභාව සම්පන්න මේ සිංහල බෞද්ධයන්ටත් සකල ලෝකවාසී සියලු දෙනාටත් යහපත පිණිස පවතින පුම් පොහේ දවසක්. ඉතින් මට හිතුණා අද මේ පුම් පොහේ දවසේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රය කැරකි ගිය හැටි. ඊළඟට මේ ධර්ම චක්‍රයේ තමා තුළට පමුණවා ගත්ත නිසා සංසාර චක්‍රය සිඳගත් ජීවිත පිළිබඳව යම්කිසි විස්තරයක් කළොත් හොඳයි කියලා. ඒ නිසා පින්වත්නි මේ ලෝකයේ මෙහෙම දෙයක් තියෙනවා. ඒ තමයි මේ ධර්ම චක්‍රයේ කැරකි යනකොට එහෙම නැත්නම් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඇසෙනකොට ඒ ශ්‍රී සද්ධර්මයේ තමා තුළට යම් කෙනෙක් පමුණවා ගත්තොත් තමන්ගේ සංසාර චක්‍රයේ සිඳලෙනවා කියලා මතක් කළානේ. පින්වතුනි මේ ලෝකේ ඉන්නවා රාගයෙන් පීඩා විඳින අය. මේ ලෝකේ ඉන්නවා ද්වේෂයෙන් පීඩා විඳින අය. මේ ලෝකේ ඉන්නවා මෝහයෙන් පීඩා විඳින අය.
මේ ලෝකේ ඉන්නවා ඉරිසියාවෙන් පීඩා විඳින අය. වෛරයෙන්, ඊළඟට එකට එක කිරීමෙන්, මාන්නෙන්, ඊළඟට බද්ධ වෛරයෙන්, ඒ වගේම කුහක කමින්, ගුණමකු කමින්, සල්ලාල කමින් නොයේක් විදිහට ජීවත් වෙන ජීවිත. අපි ගත්තොත් එහෙම මිනිස්සු 100ක් ගත්තොත් චරිත 100ක්. මිනිස්සු 1000ක් ගත්තොත් චරිත 1000ක්. කෝටි 700කට වැඩිය ජනයා දෙස බලද්දී ජීවිත කතා කෝටි 700 ගාන. හැබැයි මේ කෝටි 700 ගානක් ජීවිතවලට මේ ධර්ම චක්‍රයේ පමුණවා ගත්තොත් භාග්‍යතුන් වහන්සේගේ පිරිසුදු ශ්‍රී සද්ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රකාශිත මේ ධර්මයේ තමන්ගේ ජීවිතයට පමුණවා ගත්තොත් ඒ ජීවිතේ කොටස් 4කට බෙදෙනවා. ඒ 4 එක්කෝ සෝතාපන්න, එක්කෝ සකදාගාමි, එක්කෝ අනාගාමි, එක්කෝ අරහත්. එක්කෝ සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල කියලා 8 දෙනෙක්. උතුර කෝටි 700 ගානකට වඩා ජීවිත 8කට කිටි කරනවා, වර්ග කරනවා මේ ධර්ම චක්‍රය. ඒ වර්ග කළාට පස්සේ මේ 8 දෙනාම අනිවාර්යෙන් පමුණවනවා අමාමහ නිවනට. ඒක ධර්ම චක්‍රයෙන් කරන්නේ. ඇඳිවත නැතිව සිහි විකල්ව ගිය පටාචාරාගේ ජීවිතයට ධර්ම චක්‍රය පැමිණුණා. ඇය අරහත් වුණා. මුලාවී දරුවට පණ දෙන්න සොයාගෙන ගිය කිසා ගෞතමගේ ජීවිතයට ධර්ම චක්‍රය පැමිණුණා. ඇය අරහත් වුණා. ඊළඟට මාන්නෙන් හිටපු මිනිසුන්ගේ ජීවිතයට ධර්ම චක්‍රය පැමිණුණා. ඔවුන් අරහත්ත්වයටපත් වුණා. ඊළඟට සාරිපුත්ත මොග්ගල්ලාන මහා කස්සපානන්ද නන්ද රාහුල ආදී උත්තමයන්ගේ ජීවිතවලට ධර්ම චක්‍රය කැරකුණා. ඒ උත්තමයන් වහන්සේලා අරහත්ත්වයටපත් වුණා. මේ ධර්ම චක්‍රයෙන් කරන දේවල් අම්බපාලි විමලා ආදී වූ ගණිකාවන්ගේ ජීවිතවලට ධර්ම චක්‍රය ප්‍රවර්තනය වුණා. ඔවුන් අරහත්ත්වයටපත් වුණා. සොරුන්ගේ ජීවිතවලට ධර්ම චක්‍රය ප්‍රවර්තනය වුණා. ඔවුන්ද මඟපල් ලැබුවා. සුමන සාමණේරයන් සෝපාකාදී පණ්ඩිත සාමණේරයන් ආදී අවුරුදු 7 දබ්බමල්ල පුත්ත තෙරුන් වහන්සේ අවුරුදු 7ේදී කටේ කිරිසුඳ ගිහිල්ලා නැති වයසේ ජීවිතවලට ධර්ම චක්‍රය ප්‍රවර්තනය වුණා. ඒ උත්තමයෝ ඉරසඳ තමන්ගේ අතින් ස්පර්ශ කරන මහා මුනිවරු බවට පත් වුණා. මේ මහා තෙරුන් වහන්සේලා අවබෝධ කරන අමා මහ නියමන නම් වූ ඒ ගම්භීර ශ්‍රී සද්ධර්මයේ කටේ කිරිසුඳ ගිහිල්ලා නැති පුංචි දරු සිඟිත්තන් අවබෝධ කළා. ආශ්චර්යයක් මේ ධර්ම චක්‍රය. ආශ්චර්යයක් මේ ශ්‍රී සද්ධර්මය. ඉතින් ඒ නිසා අද අඟුලිමාල මහසෑයේ ධාතු නිධානයද සිද්ධ වෙන නිසා අඟුලිමාලයන්ගේ ජීවිතයට ධර්ම චක්‍රයේ ප්‍රවර්තනය වුණ කතාවයි මේ කියන්නේ. අඟුලිමාලයන්ගේ ජීවිතයටත් ධර්ම චක්‍රයේ ප්‍රවර්තනය වුණා. ප්‍රවර්තනය වුණාට පස්සේ ඔහුගේ අතේ තිබ්බ කඩුව සුණු විසුණු වුණා. හිතේ තිබ්බ ක්‍රෝධය සුණු විසුණු වුණා. ඔහුද ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමන නැමැති සංසාර චක්‍රයේ මේ හදවතේ කරකවා කැරකී තියෙද්දී ඒ තුලට පැමුණු ධර්ම චක්‍රය නිසා අඟුලිමාලයන්ගේ සංසාර චක්‍රය සිඳුණා. උන්වහන්සේ අරහත්ත්වයටපත් වුණා. කල්පයක් පවතින තේජසින් සත්‍යක්‍රියා කළා. ඒ ආනුභාවයට අහස සිඹින පළඟු පර්වතයක් වගේ මහා ස්තූපයක් අඩි 100 ගානකට අධිකව ඉදි වුණා. ඉතින් මේ ඔක්කොම ධර්මයේ නිසා, මේ ඔක්කොම බුදු කෙනෙක්ගේ ශ්‍රී සද්ධර්මයේ නිසා, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙච්ච නිසා. ඉතින් මේ අඟුලිමාලයන්ගේ ජීවිතය ඔබ දන්නවා සවැත් නුවර
එක්තරා බමුණු ගෙදරක ඉපදෙද්දී ඒ සැවැත් නුවර මායුද දිලිසුණා. මහා වරුස හටගත්තා. අකාල මේඝ, අකාල සුළි කොණාටු හටගත්තා. ඉතින් ඒ විදිහට මේ ලෝකෙට දැනෙන්න ඉපදිච්ච කෙනෙක් අංගුලිමාල. නම අහිංසක. ගුරුවරයාට තමන්ට ඉරිසියා ශිෂ්‍යයන් විසින් කියපු ගතු කේලන් නිසා තමයි ගුරුවරයාගේ හිත බිඳුනේ. තමන් මුල් වෙලා ගුරුවරයාගේ හිත බිඳලා නැහැ. සසරේවත් ඒව කරලා නැහැ. සසරේවත් හිතාමතා ගුරුවරයෙක්ගේ හිතක් රිද්දවපු නැති කෙනෙකුට පවා තවක් කෙනෙක් ගතු කියලා ගුරුවරයාගේ හිත විනාශ කෙරෙව්වා. මේකට කියන නම තමයි සසර. මේක සංසාරයේ ස්වභාවය. මුහුණ දෙන්න ඕන මේ ජීවිතේට. මුහුණ දෙන්න වෙනවා අපිට මේ සංසාරෙට. ඊට පස්සේ පින්වත්නි, ඊට පස්සේ තමයි කඩුවක් අමෝරාගත්ත මහා සොරෙක් වුණේ. හදවතේ තිත් ගතියක් නැහැ. අර අහිංසක නමින් හිටපු කුමාරයා, කවදාවත් මව්ගේ හිත රිද්දලා නැති කුමාරයා, ඊළඟට සතෙකුට සිව්පාවකෙකුට හිංසාවක් කළා නැති කුමාරයා, කඩුවක් අමෝරාගත්ත මහා දාමරික මිනිමරු සොරෙක් වුණා. එකම ජීවිතයක චරිත දෙකක්. එකම ජීවිතයක චරිත දෙකක්. ඊට පස්සේ ඔහොම සැඩ පහරි සංසාර නැමැති චක්‍රය වේගින් කැරකි සැඩ පහරේ ගහගෙන යද්දි තමයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේව මුණ ගැහුණේ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ යුතුම් බණපද ඉදිරියේ අඟුලිමාලයන් දමනය වුණා. කඩු දුනු ඊතල වීසි කළා. භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල් ළඟ වැඳ වැටුණා. පැවිද්ද ඉල්ලා සිටියා. ධර්ම චක්‍රයේම ජීවිතයට පමුණවා ගත්තා. දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරන්ට, සමුදය නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරන්ට, නිරෝධය නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරන්ට, මාර්ගය නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරන්ට අප්‍රමාදී වුණා. ඒ අප්‍රමාදීම ඇලි වාසය කළා. ලෝකෙන් එන බැනුම්, ලෝකෙන් එන උපවාද, තමාට දානේ නැතිවීම, අහක යන ගල් වැදිලා පාත්‍රේ කැඩෙන එක, ඒව ප්‍රශ්නයක් කරගත්තේ නෑ. ඒව ප්‍රශ්නයක් වෙන්නේම ප්‍රමාදී වූ කෙනාටමයි. අප්‍රමාදී වූ කෙනාට මේ ලෝකයෙන් එන මේ දුක්, කංකටොළු, කරදර, අටලෝ දහම කැරකී යන්නේක අප්‍රමාදී වූ කෙනාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ප්‍රමාදී වූ කෙනාටමයි ප්‍රශ්නේ වෙන්නේ. ඉතින් ඒ නිසා අප්‍රමාදී ඇලී වාසය කළා. උන්වහන්සේද සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අරහත්ත්වයටපත් වුණා. අරහත්ත්වයටපත් වෙලා ඒ අඟුලිමාලයන් මේ ලෝකෙට බොහෝ ආශිර්වාදයක් කළා. ඒ තමයි කුසදරු මවක් දරුවන් බිහි කරගෙන ඉන්න බැරි වෙලාවේ, මෝඩ ගර්භව සිටි වෙලාවේ කරපු සත්‍යක්‍රියාව. ඔබ මේ ගැන ගොඩක් විස්තර දන්න නිසායි මම මේ කෙටියෙන් කිව්වේ. මට අද උවමනා වුණා පින්වතුනි, ඒ අඟුලිමාලයන්ගේ ජීවිතේ චරිත දෙකක් තිබ්බනේ. එකක් තමයි අහිංසක කියන චරිතේ, අනිත් එක තමයි අඟුලිමාල චරිතේ. රහතන් වහන්සේ කියන්නේ වෙනම එකක්. තුට අහිංසක තමයි අඟුලිමාල උනේ. චරිත දෙකක්. ඔබ දෙස බලන්න. ඔබ මේ ලෝකෙට පහළ වෙනකොට රාග දේශ මොහ කියලා දෙයක් දන්නේවත් නැහැ. නමුත් දැන් කොහොමද ඔබගේ හිතවල ස්වභාවය? රාගයෙන් පීඩා විඳිනවා, ද්වේෂයෙන් පීඩා විඳිනවා, මෝහයෙන් පීඩා විඳිනවා. ඉපදෙනකොට ඇඟේ නූල් පොටක් නැතුව ඉපදුනේ. අපි අරගෙන ආවෙත් මේ දෙතිස් කුණප කොට්ටාසේ. නූල් පොටක් බාහිරව කියලා අරගෙන ආවේ නැහැ. අම්මත් එක්ක සම්බන්ධ වෙලා හිටපු පෙකිනි වැලත් කඩාගෙනම තමයි අපිත් ඉපදුනේ. පෙකිනි වැලේවත් සම්බන්ධේ නැතුව ඉපදුනේ. එහෙම ඉපදිලා මැරෙනකොට අල්ලගන්න දේවල් ටික බලන්න. අර ඉඩම, මේ ඉඩම, අහවලා මගේ, ඔයා මගේ, දරුවෝ මගේ,
මගේ කියලා කොච්චර ගොඩාක් අල්ලගන්නවද කියලා බලන්න මැරෙනකොට. අපිම මේ ජීවිතේ චරිත කීයක් වෙලාද? මෙන්න මේ විදිහට එකම කෙනා චරිත කිහිපයක් වෙන නිසා කලකිරෙනවා. අවබෝධයක් කරා යන්න ඒකම ප්‍රස්තුතයක් කරගත්ත අවස්ථා තියෙනවා. මේ චරිත වෙනස් වීම. මම ඒකට උදාහරණයක් කියන්නම් අඟුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිතේම. මේ අඟුලිමාලයන්ගේ සංසාර ජීවිතය. ජයද්දිස ජාතකයේ පින්වත්නි මව් පෝෂණය කරන මව්ට සිනහවන්ත එක්තරා භික්ෂුන් වහන්සේ නමක් හිටියා. එතකොට මේ භික්ෂුන් වහන්සේ මව්ට මේ උපස්ථාන කරනවා, පියාට උපස්ථාන කරනවා. ඒ ගැන බලනවා. බුදුරජාණන් වහන්සේ මේට ප්‍රශංසා කළා. බුදුරජාණන් වහන්සේ වදාලා අතීතයේ විච්ච සිද්ධියක් දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ තමයි මේ විස්තරය අතීත විස්තරය වදාළේ. අතීතයේ පින්වත්නි කම්පිල්ල රට උත්තර පංචාල කියලා මේ රජ කෙනෙක් හිටියා. ඔහුගේ අගමේසියට කුසේ දරුවෙක් පිහිටියා. සංසාරේ ඒ අගමේසියට වෛර කරපු යක්ෂණියක් හිටියේ. යක්ෂණිය උඹට ඉපදෙන දරුවා මං කනවා කියලා සාප කළා සංසාරේ. කලින් මේ පටලැවිලක් මොකක් හරි. ඊට පස්සේ මේ රජ බිසවට ඉපදෙන දරුවා කනවා මේ යක්ෂණි. ඔන්න ඔය වගේ සිද්ධි අදත් තියෙනවා. ඊ කාලේ නම් දරුවා ඉපදුනාට පස්සේ ඇවිල්ලා ඒ අම්මට පේන්නව තමයි මේ යක්ෂණි දරුවෝ කාලා තියෙන චර ගාලා. අද කාලේ තියෙනවා මේ කුස ගෆ්සා කරනවා. ඒ දරුවා බිහි වෙන්න දෙන්නේ නැහැ. දරුවෝ ඒ දරු බිල්ල ගන්නවා. ඒ වගේ ස්වභාවයෙන් ලෝකේ තියෙනවා. ඊට පස්සේ මොකද වුනේ? මේ විදිහට දරුවෝ දෙන්නෙක් කෑවා. තුන්වෙනි පාර රජතුමාගේ අගබිසවට දරුවා බිහි වෙනකොට ගොඩාක් ආරක්ෂාව දාලා තිබ්බේ වටේට. මේ දරුවා බිහි වෙලා තියෙනකොටම ආර යක්ෂණිය ඊව වැටිලා ආයෙ ආවා. ඒකට මේ යක්ෂණිය එන බව පේන්නේ අම්මට විතරයි. ඊට පස්සේ අම්මා අර යක්ෂණී දැකලා මේ කෑ ගැහුවා අන්න අර යක්ෂණී එනවා කියලා. ආපු ගමම යක්ෂණී දරුවා ගත්තා, දැහැ ගත්තා. දැහැ ගන්නකොටම අර අම්මගේ වචනේ මෙන්න මෙතනයි මේ යක්ෂණී ඉන්නේ කියලා කෑ ගහනකොට අර ආයුධ අරන් සේනාව වට කළා. වට කරනකොට යක්ෂණී එක පිම්මට මාලිගාවේ ඉඳලා දොරටුවට එක පියවරක්, දොරටුවේ ඉඳලා වනයේට එක පියවරක් ගානේ පැනලා ගියා. මේ දරුවා දැන් මෙහෙම කරගෙන අල්ලගෙන පැනලා යනකොට අර මේ උඩුකය නිරුවත්ව ඉන්න අර යක්ෂණීගේ මේ පපුව ස්පර්ශ වුණා අර පොඩි දරුවගේ. පුංචි දරුවෙක් ඉපදුනාට පස්සේ ඒ දරුවා හැම වෙලාවෙම බලන්නේ කිරි හොයන්නේ. කුස ගින්න නිවා ගන්න. ඊට පස්සේ මේ යක්ෂණීගේ පපුවෙන් කිරි උරන්න ගත්තා දැන් මේ අර පොඩි දරුවා. පුංචි දරු සිඟිත්තෙක් එහෙම මේ යක්ෂණීගේ පපුවෙන් කිරි උරනකොට අර යක්ෂණීට නොදැනීම දරු දුක හටගත්තා. දරු දුක හටගත්තාට පස්සේ යක්ෂණී කිරිපෝල ඒ දරුවා පෝෂණය කළ කන් නැතුව. මට මේ විස්තරේ කියනකොට මතක් වුණා දැන් බලන්න අර වෛරෙන්නේ අම්මලා අතරනේ. ඒ නිසා මේ අම්මලාගේ වෛරයට දරුවෝ ගොදුරු වුණා. නමුත් දරුවා තුල වෛරයක්වත් මොකක්වත් නැතුව දරුවා මෛත්‍රී සහගත වෙච්ච නිසා අර යක්ෂණීට ඒ දරුවා ගොදුරු කරගන්න බැරි වුණා. ඒ නිසා සමහර ගෙවල් වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. වෙන පටලැවිලි නිසා පරිගැනීම නොපෙනෙන ලෝකේ වුණා. හැබැයි සමහරට තමන් ඒකට අදාළ නැහැ. නමුත් තමන් ගොදුරක් වෙලා ඒකට. හැබැයි තමන් මෛත්‍රියෙන් ඉන්නවනම් ඒ මෛත්‍රිය බලයෙන් තමන්ට කරදර කරන්න එන බලවේග දමනය වෙනවා. මට මුණ ගැහිලා තියෙන ඒ වගේ අය. මට එක මුණ ගැහුණ එක මේ පවුලක් ඒ පවුලේ අය ගොඩක් කරදර වලට පත් වෙලා හිඟමනට වැටෙන විදිහට කරදර ඇවිල්ලා. ඒතකොට මේ අයට හරියට ප්‍රකට වෙලා තියෙනවා මේක කවුරු හරි Tamanට කරපු කරදරයක් කියලා. ඊට පස්සේ අවසානයේ මෙයාලා ගෙදර කණ්ඩ බොණ්ඩවත් නැති වෙලා තියෙන කාලේ ආරංචි වෙලා ගමේ පන්සලේ ධර්මශාලාව හදනවා
ධර්මශාලාවේ වහලේ ගහනවා කියලා. ඒකේ බාල්කවලට තමන්ගේ ගෙදර තිබ්බ ගහක් පූජා කළා. ඒ ගහ ළඟට ගිහිල්ලා මේක මේ බුද්ධ ශාසනයට සංඝයාට පූජා කරනවා ධර්මශාලාව හදන්න මේ පින් බලෙන් අපිට කරදර කරන්නා වූත් කරදර නොකරන්නා වූත් හදිහුණියම් කරන්නා වූත් අපි මේ හිඟමනට දමන්නා වූත් සියලුම පෙනෙන නොපෙනෙන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා සුවපත් වේවා කියලා පින් දීලා. එදාම ඒ කරදර කරන අමනුෂ්‍යය ඒ වින බන්ධනයට අහුවෙච්ච අමනුෂ්‍යය ඇඟට ඇවිල්ලා මම මේ මගේ හිතේ තරහ නැති වුණා. නමුත් මම බන්ධනයකට අහු වෙලා තියෙන නිසා උඹලා ළඟින් මට යන්න බෑ. හැබැයි උඹලා පාරට වැටිච්ච එකෙන් ගොඩ එන්න මං ක්‍රමයක් කියන්නම් කියලා. අද ඉඳලා උඹලා සාත්‍තර කියන්න පටන් ගනිනවා මං සාත්‍තර කියන්නම් කියලා. ඒ දේවාලයක් දාගෙන ජීවත් වෙන්න ගත්තා. ඊට පස්සේ යා ධර්මයේ කියවලා අර අමනුෂ්‍ය දිෂ්ටි ඇඟට එන වෙලාවේ යාට ධර්මයේ කියනවා මේ බන්ධනවල ස්වභාව මෙහෙම නේද සංසාරේ යන්න වෙනව නේද ඊළඟට ඒකට යක්ෂයා කියලා ඒක නම් ඇත්ත මම මේ බන්ධනීට අහුුනේ දොළ පිදේනියක තියෙන පිදේනියේ තියෙන කෑමක් ලෙව කාපු එකට තමයි මම මේ පිදේනිය හදලා ඒ අය මතුරුපු එකට මං අහුුනේ උඹලා මං ලවා සාත්‍තර කියවනවා කියන නිසා උඹලා මගෙන් වැඩ ගන්න නිසා අනිවාර්යෙන් උඹලත් මට ණය වෙලා මං ළඟට උඹලටත් එන්න වෙනවා. ඒ නිසා මේක තීරුම් ගනින්න කියලා යමනුෂ්‍යයම කියලා. හැබැයි මේ විස්තර ඔක්කොම කියලා තියෙන්නේ අර මෛත්‍රිය පැතිරීමත් එක්කමයි. ඊට පස්සේ ඒ සාත්‍තර කියන එක නතර කළා. ඒ මිනිස්සුන්ට බනහන්නම යොමු කළා. ඊට පස්සේ බන්ධනේ ඇඟින් අයින් වෙන විදිහට ඔක්කොම හරි ගසලා ඒ ඔක්කොම වෙලා තියෙන මෛත්‍රිය නිසා. ඊට පස්සේ දැන් මේ පින්වතුන් අහිංසකව ධර්මයේ පුරුදු කරගෙන ඉන්නවා කියලා ඒ පිටිස කොහේ ඉන්නවද කියලා අපි දන්නෙත් නෑ ওই විස්තරයක් කියවි. එතකොට ওই වගේ විස්තර තියෙනවා. මෛත්‍රියෙන් තමයි මේක විසඳ ගන්න තියෙන්නේ. ඉතින් පින්වත්නි මේ අමනුෂ්‍ය දැන් අර දරුවෝ කන යක්ෂණියත් අර පුංචි දරුවාගේ හිතේ වෛරය නැති නිසා ඒ යක්ෂණියට දරු සෙනෙහස උපදුණා. ඊට පස්සේ දැන් අර මහා වනේ ගල් වෙනකට දරුවා තියාගෙන පෝෂණය කරනවා. තමන් මිනිමස් කනවා ඒ මිනිමස්ම දරුවටත් කවනවා. කවලා මහා හැඩි දැඩි කළු ශරීරයක් එක්ක මහා මේ මිනිස්සේ කරලිනේ හැදුනා. මිනිමස් කාලම. ඊට පස්සේ දැන් යක්ෂණිය පේන්නේ නැති වෙන්න යනවා. දැන් මෙයාට යන්න බෑ. මෙයා මිනිස්සෙක්නේ. ඊට පස්සේ යක්ෂණිය මොකද වුනේ? යක්ෂණිය මන්ත්‍ර බලෙන් තියෙන බෙහෙත් මුලා ඒ ළමයාගේ අතට දුන්නා. පුත්‍රය උඹට දැන් මිනිමස් කාලා කොයි යනකොට යන මේක අල්ලලා මෙහෙම හිටපන් ඒකට උඹට නොපෙනී යන්න පුළුවන් කියලා. ඔහොම දැන් මිනිමස් කකා දැන් ඉන්නවර යක්ෂණියයි මේ පෝරිසාදයයි. එහෙම ඉන්නකොට දැන් ඔය කාලේ වෙනකොට දැන් අර දරුවා හදා වඩා ගන්නත් එකත් එක්ක යක්ෂණී ආයෙ ගියේ නෑ රජමාලිගාවට. ඒ අතරේ අර මහ බිසෝන් වහන්සේට තව දරුවෙක් ලැබුණා. මහරජතුමාගේ ඇවෑමෙන් පස්සේ ඒ දරුවා රජකමටපත් වුණා. ඒ රජතුමාගේ පුත්‍රයෙක් විදිහට මහා බෝධිසත්වයෙ ඉපදුණා. අලීන සත්තු. ඒ කුමාරයාගේ නම අලීන සත්තු. ඒ අලීන සත්තු කුමාරයාත් රජමාලිගාවේ වැඩෙනවා. දැන් මහ වනේ අර සිද්ධිය සිද්ධ වෙනවා. කාලයක් යනකොට වෙසමුණි රජුරවන්ට උපස්ථාන කරන්නට යන යක්ෂණී. ඒ යක්ෂණී මේ වෙසමුණි රජුරවන්ගේ ඒ උතුරු කුරු දිවයිනේම එහෙම්ම මේ මැරිලා ගියා. අර මේ මිනිමස් කන ඒ පෝරිසාදයා තනි වුණා. මේ පෝරිසාදය දැන් තනියෙන් මිනිස්සු මරාගෙන කනවා. මෙහෙම මිනිස්සු මරාගෙන කද්දී මේ පෝරිසාදයාගේ අතින් අර බෙහෙත් මුල නැති වුණා. බෙහෙත් මුල නැති වෙච්ච ගමන් නොපෙනී යන්න බෑ. නොපෙනී යන්න බෑ දැන් පේන්නම ඉන්නවා. ඉතින් මිනිස්සු පැමිණිලි කළා මහරජුරවන්ට රජතුමනි මිනිමස් කන යකෙක් පේන්නම ඉන්නවා සෝනේ කියලා. රජුරෝකේ එහෙනම් වට කළා අල්ලපල්ලා කියලා. ඊට පස්සේ මිනිස්සු සෝහන වට කළා. විශාල සේනාවක් සෝහන වට කළා.
සෝහෝන වට කරලා අවි ආයුධ අතින් අරන් වට කරනකොට අර යක්ෂයා හොඳටම බය වුණා. අර මිනිස්සෙක් මේ. නමුත් කළු ගැහිච්ච මිනිමස් කන කවදාවත් දත් මෙදලා නැති, කවදාවත් වස්ත්‍රයක් ඇඳලා නැති, කවදාවත් නාලා නැති, කවදාවත් කොණ්ඩේ කපලා නැති, කවදාවත් රැවුල කපලා නැති, කවදාවත් මූණකට හොදාගෙන නැති ඒ මිහි පිට යක්ෂයෙක්. ඔහු හොඳටම බය වුණා. බය වෙලා මර බයට කෑ ගහගෙන මිනිස්සු පැත්තට දිව්වා. මිනිස්සු ඇයි වටේම වට කළානේ. මර බයට කෑ ගහගෙන මිනිස්සු පැත්තට දිනනකොට යකෙක් කෑ ගහගෙන ළඟට එනවා කියන බයට මිනිස්සු පැන්නා. ඒතර වට කරන්න ආපු මිනිස්සු ආයුධ දාලා පැන්නා. දැන් අද කාලේ තියෙන ලොක්කෝ ආගේ වට කළාට මොනවා හරි සද්දයක් ආපු ගමන් හොයාගන්නේ කොහෙද මේ කට්ටිය වට කරපු අය හොයාගන්න නැහැ. ඊට පස්සේ මොකද උනේ? මේ යක්ෂයා කෑ ගහගෙන කැලේටම පැන්නා. දැන් කැලේට ගිහිල්ලා කැලේ ඉන්නවා. කැලේට එන මිනිස්සු කනවා. සංසාරේ පුදුම ජීවිතයක්. මේ ජීවිතය ඇත්තටම මේ කියන්නේ අඟුලිමාලයන් ගැන. මේ මිනිමස් කන මේ මිනිසෙක් එක්ක වෙලා ඉන්නේ අඟුලිමාල. සංසාරේ. කැලේට එන මිනිස්සු ඉවරයි. රජතුමත් මෝදඩේමිය යන්න පිටත් වුණා. මෝදඩේමිය යන්න පිටත් වෙනකොට අර සුතසෝම ජාතකයේ වගේම බමුණේ රජතුමනි විශාල සිතක් සැලසෙන දහම් ගාථා 4ක් තියෙනවා. ඔබ වහන්සේට කියන්ටයි ආවේ කියලා ආවා. රජතුමා කිව්වා මෝදඩේමියට දැන් මම පිටත් වෙලා ඉන්නේ. ඒ නිසා මේ බ්‍රාහ්මණය මමත් ආසයි ওই ගාථා අහන්න. අපේ මෝදඩේමි ගිහිල්ලා ආවට පස්සේ සොලොස් කලකින් සුවඳ පැන්නාලා මම ඔය බණපද ටික අහන්න කැමතියි. ඒ නිසා ඔබ මාලිගාවේ ඉන්න කියලා ඒ කටයුතු සම්පාදනය කරලා අපි ආවට පස්සේ අනිවාර්යෙන් අහමු. මම ධනෙන් ඔබට තුටුපඬු දෙනවා කියලා පොරොන්දු දුන්නා. පොරොන්දු දීලා මුවදඩේමි ගියා. මුවදඩේමි ගිහිලා මුව වට කරනකොට රජුරෝ ළඟින්ම මුවෙක් පැන්නා. ඒතකොට ඒ කාලේ චාරිත්‍රය තමයි කවුරු හරි ළඟින් මුවෙක් පයින්නවා නම් එයාම ගිහිල්ලා මුව අල්ලනවා. රාජතුමා ඈත වනේට මුවා පිටිපස්සේ ගිහිල්ලා යොදුන් 3ක් කිලෝමීටර් 30ක් දුවලා තිනවා රජුරෝ. දුවලා අර මුවා දිබෑ කළා කරේ තියාගෙන එනකොට විශාල නුග ගහක් තියෙනවා. ඒ විශාල නුග ගහ යට නිදාගත්තා. ඔය විශාල නුග ගහේ ඇතුලේ බෙන එක තමයි අර පෝරිසාදයා ඉන්නේ. මේ පෝරිසාදයා ඔය කැලේ යන මිනිස්සු ටිකක් මරා ගන්න ගිහිල්ලා එතන සේනාව වැඩි වෙලා ඒ පෝරිසාදයා පැනලා දුවද්දි කකුල තුවාල වෙලා දවස් 7ක් කන්න නැතුව ওই ගහේ බෙනේ හිටියා. ඒතකොට දවස් 7ක් ගහේ බෙනේ ඉන්නකොට මේ අර මුවේ ගෙන ආපු සද්දේ අර මිනිස්සෙක් ආපු සද්දේ ඇහුණා. ඇහිලා බෙනේ ඇතුලෙන් හොඳට බලලා අර රජතුමා මුවා එතන දාලා ගහ යටම නිදාගත්තා. නිදාගත්තට පස්සේ අර පෝරිසාදයා ඒ ගහෙන් ඇතුලෙන් මතු වුණා. මතු වෙලා රජතුමා ඉස්සරහ ඉඳගෙන හක හක ගා hina වුණා. මම හිතන විදිහට රජතුමාගේ බය හිතා ගන්න බෑ. දැන් මේ ජාතක කතාවේ තියෙනවා ඇවිද ගන්න බැරි වුණා කියනවා. රජතුමාගේ සියලු ඇඟේ මස් තද වුණා කියනවා. දැන් අපේ මස් සුමුදු නිසානේ අතපය මේ හරවන්න කියන්න පුළුවන්. මස් තද වුණා. දැන් බලන්න කෙන්ඩ පෙල්ලුණාට පස්සේ මොනවත් කරගන්න බෑනේ. ඒ යකා දකිනකොටම ඇඟේ මස් තද වුණා කියනවා. ඇවිද ගන්න බෑ. ඊට පස්සේ රජතුමාගෙන් අහනවා තෝ කවුද? ඊට පස්සේ කිව්වා මං මේ කම්පිල්ල රටේ ජයද්දිස රජුරු කියන්නේ මට කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා මේ හරියට ආපු එකෙක් මගේ ගොදුරක්. මං දවස් 7ක් දැන් කන්න නැතුව ඉන්නේ. මට තෝ හම්බෙච්ච එක හොඳයි. දැන් තෝ කනවා. ඊට පස්සේ කිව්වා මාව බේරන්න මේ මුවා කන්න. ඊට පස්සේ කිව්වා තෝ මොනවද දැන් මේ කියන්නේ? තෝ කෑවට පස්සේ මුවත් මට ආйти. මංගී ඒවා මට දෙන්න උවමනාවක් නැහැ කිව්වා. ඊට පස්සේ අර රජුරෝ අත් දෙක එකතු කරලා වැන්දා. කොච්චර බය වුණාද කියනවනම් ළඟ කඩුවක් තියෙනවා, දුනුයි තල තියෙනවා, රාජ සිල්පස් තියෙනවා. ඒ ඔක්කොම අමතකයි.
ඒ ඔක්කොම අමතකයි. ඇයි කවදාවත් නියපොතු කපලා නැති, කවදාවත් රැවුල කපලා නැති, කවදාවත් කොණ්ඩේ කපලා නැති, කවදාවත් දත් මැදලා නැති, කවදාවත් මූණ හොදලා නැති, ඇඟේ වස්ත්‍ර නූල් පොටක් නැති ඔය යක්ෂයෙක් ඉස්සරහින් ඉන්නවා. මිනිස්සයාගේ. මනුස්ස කියලා කතාවක් මෙතන නෑ දැන්. ඊට පස්සේ රජුරෝ අනේක ප්‍රකාර දේවල් වලින් දියුරුවා. මට එකම එක ප්‍රශ්නයයි තියෙන්නේ ඒ තමයි අර මේ අර බ්‍රහ්මණයාගේ ගාථා ටික මං අහලා ඒකට මේ වස්තුව දීලා එන්නම්. උතුර බලන්න අර සුතසෝම ජාතකය අහලා තියෙන අය දන්නවා මේ විදිහම සිද්ධියක් සුතසෝම ජාතකයේ සිද්ධ වෙනවා. දැන් මේවා බලාගෙන යනකොට තේරෙනවා සමහර අය මූණ දෙන ජීවිතේ සංසිද්ධි ජීවිතෙන් ජීවිතේටම එක ජීවිතයක් දෙකක් නෙවෙයි ගොඩාක් ජීවිතවලදී මූණ දෙන්න වෙනවා. ඒ නිසා ඔය දුක් විඳින මිනිස්සුන්ට මේ කියන්නේ සමහරලාට ස්වාමියාගේ ප්‍රශ්න, බිරිඳගේ ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න නිසා දුක් විඳින ජීවිතේ නොයේක් හැලහැප්පින් වලට මූණ දීලා දුක් විඳින මිනිස්සුන්ට පින්වතුනි සමහර වෙලාවට ඕක ජීවිතෙන් ජීවිතයට යනවා. ජීවිතෙන් ජීවිතයට යනවා. හොඳම දේ ඕක මේ ජීවිතේම වෙනස් කරන එක. ඔබගේ සංසාර ගමන වෙනස් කරන්න පුළුවන් නේම ධර්මයෙන්. ඔබ මේ ජීවිතයේ තිසරණයට පැමිණිලා මේ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන ඒ ධර්මය අවබෝධ කරගන්න පැත්තකට ඔබ ආවේ නැත්නම් ඔබ ඔය දැන් මූණ දෙන ප්‍රශ්න කරදර සසරෙත් ওই විදිහටම ආය හම්බ වෙයි. මේ අඟුලිමාලයන්ට මේ සංසාරේ වෙච්ච දේවල් ආවනේ ජීවිතෙන් ජීවිතයට එකම විදිහට. පුදුම සහගතයිනේ. ඊට පස්සේ අර සත්‍ය මත සපත කරපු නිසා එහෙනම් ගිහිල්ලා වරකියෝ. ඊට පස්සේ ඔන්න දැන් රජතුමා මාලිගාවට ගිහිල්ලා සුවඳ පැන් කලවලින් නාලා අර ගාථා අහලා ඒ ඔහුට වස්තුව දීලා පුත්‍රයාට රාජ්‍ය පැවරු අලීන සත්තු. අලීන සත්තු කුමාරයා කියලා ඉපදුනේ අපේ මහ බෝධිසත්වයෝ. අලීන සත්තු කුමාරයාට රාජ්‍යය පැවරුණා. අලීන සත්තු කුමාරයා කිව්වා මට බෑ මේ රාජ්‍ය ගන්න. මගේ පියා යක්ෂයෙකුට ගොදුරු වෙද්දී මට රජකම් කරන්න බෑ කිව්වා. රජතුමනි ඒ නිසා මම මගේ ජීවිතේ ඔබට පවරනවා. ඔබගේ ජීවිතේ මං ගන්නවා. ඔබ වෙනුවෙන් මම යක්ෂයාට ගොදුරු වෙනවා. ඊට පස්සේ කිව්වා ප්‍රිය පුත්‍රය උඹ යකෙකුට ගොදුරු වෙලා මං ජීවත් වෙලා ඇති වැඩක් නැහැ. ඒ නිසා කවදාවත් මං උඹ යවන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ කියනවා පිය රජතුමනි එහෙම කරන්න එපා. මොකද දැන් මම සපත කරලා මගේ ජීවිතේ ඔබට පැවරුවා. ඔබ මැරෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් මමයි එතන මැරෙන්නේ. ඒ නිසා මම යනවා මේ යක්ෂයා ළඟට. එතකොට සමහරලාට සංසාරයේ යක්ෂයා দমনය කරන්නට හේතු සම්පත්තිය සහ සංස්කාර තියෙන්නේ මහ බෝධිසත්ව නිසා ඒ ටික ටික රජතුමාගේ හිත නැමුණා කුමාරයා යවන විදිහට. රජතුමාට මතක් වෙන්න ගත්තා කුමාරයාගේ චතුර බව, දක්ෂ බව, නුවණැති බව, ඊළඟට පුණ්‍යවන්ත බව. ඒ නිසා රජතුමාට ඉවක් වගේ ආවා මගේ පුතා බේරී කියලා. අවසානයේ කැමති වුණා. ඊට පස්සේ පුත්‍රයා සියලු දෙනා හඬද්දී වැළපෙද්දී උදෑසනම පෝරිසාදයට ගොදුරු වෙන්න යක්ෂයාට ගොදුරු වෙන්න පිටත් වුණා. මේ පිටත් වෙනකොට මේ මහා රජුරෝ සත්‍ය ක්‍රියා කරනවා. වරුණ, චන්ද්‍ර ආදී ඉන්ද්‍ර නොයෙක් දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නව නේද? මේ පියාට දිවි පුදලා යන මේ පුත්‍රයා බේරගන්ට මේ සියලු ලෝකපාලක දෙවිවරුනි නුඹලාට බාරයි. අම්මා එහෙම වැළපිලා කලන්ත දාලා වැටුණා. මව් දේවිය සත්‍ය ක්‍රියා කරනවා. දණ්ඩකාරණ්‍ය ශූන්‍ය භූමියක් වුණා නවවිද වර්ෂ ඇවිල්ලා. ජන ශූන්‍ය වුණා. සාපලත් බිමක් වුණා. එදා ඒ රාජ්‍යයේ හිටපු සියලුම දෙනා වැලි වර්ෂාවකින් වැහිලා ගියා. එදා ඒ දණ්ඩකාරණ්‍ය කියන ඒ ගමට ආපු රාම කියන පුත්‍රයා තමන්ගේ දෙමව්පියන්ට අපෝපස්ථාන කර කර හිටපු කෙනෙක්. ඔහු අර ආයුධ වර්ෂා වැලි වර්ෂා අහසෙන් එද්දී ඒ දණ්ඩකාරණ්‍ය සම්පූර්ණ ජනශූන්‍ය වුණේ ඉරිසින් වරුන්ගේ සාපේකින් දේව සාපේකින්.
එදා අහසින් අර ආයුධ වැටෙද්දි වැලි වැටෙද්දි තමන් දෙමව්පියන්ට උපස්ථාන කරන කෙනෙක් කියලා සිහි කරනකොටම දෙව්වරු ඔහු එතනින් අතුරුදහන් කළා බාරණසි තමන්ගේ දෙමව්පියන්ගේ ගෙවල් වල තිබ්බා. ඒකට ඒ දණ්ඩකාරාන්නේ හිටපු ජනතාවගෙන් බේරුනේ එකම එක කෙනයි. එයා දෙමව්පියන්ට උපස්ථාන කරපු කෙනෙක්. මේක ලෝකේ ප්‍රසිද්ධයි. ඒ මෑණියෝ කියනවා ඒ දෙමව්පියන්ට උපස්ථාන කරපු රාම කියන පුත්‍රයා දණ්ඩකාරාන්නේ ජනශූන්‍ය වෙද්දි බේරුණේ යන්සේද. ඒකාන්තේ මාගේ පුත්‍රය. උඹ දෙමව්පියන්ගේ හිත රිදවපු කෙනෙක් නෙවෙයි. නුඹද බේරේවා. තමන්ගේ නැගණිය ඉන්නවා. නැගණිය සත්‍යක්‍රියා කළා. මාගේ සහෝදරය අයියන්ඩේ උපන්දා ඉඳලා අද දක්වා අයියන්ඩේ නුඹ මගේ හිත රිදවලා නැහැ. මමත් මගේ හිතෙන්වත් නුඹ ගැන නරකක් තරහ සිටිවිල්ලක් හිතලා නැහැ. සත්‍යය මගේ අයියන්ඩේ ආයේ මට දකින්න ලැබේවා. කොහොමද අද ඉන්න නංගි කෙනෙකුට තමන්ගේ අයියා ගැන කොහොම සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්ද? අයියලා ඉන්නේත් නංගිලාගේ හිත රිදවා. වද දිදී. නංගිලා ඉන්නේත් අයියලත් එක්ක හිත රිදවා. වද දිදී. නෑනල්ලා මස්සිනාලා වගේ රණ්ඩු සරුවල් වෙනවා. හිත රිදව ගන්නවා. අර ආදරේ සෙනෙහස කියන එක ජීවිතවලින් වාස්ප වෙලා. මේ නැගණිය කියනවා මම මගේ අයියන්ඩිගේ හිත රිදලා නෑ මෙච්චර කාලෙකට. අයියන්ඩි නුඹ මගේ හිත රිදවලා නෑ මෙච්චර කාලෙකට. ඒ සත්‍යානුභවයෙන් නුඹ සුවසේ පැමිණේවා. ඔහුගේ බිරිඳ අලීන සත්තු කුමාරයාගේ බිරිඳ කියනවා මා යම් දවසක ඔබ සමග විවාහ වුණ ඉදා ඉඳලා අද දක්වා වෙන පිරිමියෙක් ගැන මං හිතලා නැහැ. පතිවෘතාවෙන් යුක්තයි. මේ යසෝදරා. ඒ පතිවෘතාවේ සත්‍යයි සත්‍යානුභවයෙන් මාගේ ස්වාමියා සුවසේ පැමිණේවා කියලා. ඉතින් අර අලීන සත්තු කුමාරයා මහවණේට යනකොට ඒ නුගරුක්ෂේ කරා පැමිණෙනකොට දැන් අර පෝරිහාදයා කල්පනා කළා කොහොම ඊද දන්නේ නැහැ කියලා මහා ගහේ මුදුනේ නොපෙනෙන්න හිටියා මේ ගස් බෙනේක. අර කුමාරයා තනියෙන් පැමිණෙනවා දැකලා පුදුම හිතුණා. ඊට පස්සේ ගහෙන් පැනලා පිටිපස්සේ කුමාරයා එන පැත්තට තියලා හක ගගා hina වී හිටියා. ඊට පස්සේ කිව්වා මං මහරජුරුවන්ගේ පුත්‍රයා. ජීවිතේ හුවමාරු කළා තාත්තා වෙනුවෙන් පුතා ආවා කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා මම දැනගත්තා කිව්වා තෝගේ මෝනයි ඒකාගේ මෝනයි දෙකම එකයි. ඒ නිසා තෝ පුතා තමයි කිව්වා. හැබැයි උඹ දුෂ්කර දෙයක් කළා කිව්වා. තාත්තා වෙනුවෙන් මාට බිලිවෙන්න ආපු එක තෝ කරපු දුෂ්කර දෙයක්. ඊට පස්සේ කිව්වා මම දුෂ්කර දෙයක් කළේ නෑ. යම්කිසි පුතෙක් දෙමව්පියන්ගේ බර කරට ගන්නවද? දෙමව්පියන්ගේ වගකීම පුතෙක් ගන්නවද? ඒ පුතා මරණින් මත්තේ සුගතිය යනවා කිව්වා. මං මේ ධර්මයේ පිහිටලා ඉන්නවා. ඒ නිසා යහපත පිණිස සුගතිය පිණිස තියෙන වැඩක් නිසා මම දුෂ්කර දෙයක් කළේ නෑ කිව්වා. මට මේක පහසුවෙන් කරන්න පුළුවන් කිව්වා. මේ ළමයා කතා කරනකොට මේ අර යක්ෂයාගේ හදවතට බය එනවා. කිව්වා දැන් කියාපන්. දැන් අලින සතු කුමාරයා කියනවා අර යක්ෂයාට කියාපන් මේ මහා විශාල වෘක්ෂයේ ඉඳලා මම බිමට පනින්න ඕනේද? පැන්නට පස්සේ චූටි චප්ප වෙන ශරීරයෙන් පොඩි මස් කාලිය අරන් ඔබට කන්න ඕනේද? මම පනින්නම්ද? කියාපන් මෙතන මහා ගිනි ගොඩක් ගහන්න ඕනේද? ඒ ගිනි ගොඩ ගැහුවට පස්සේ මං ඒ ගිනි ගොඩ පනිනවා. ගින්නෙන් පිච්චෙන මස් කෑලි උඹට කන්න ඕනේද? මට කළ යුතු දේ කියාපන් කිව්වා. අතේ කඩුවක් නැතුව අතේ ආයුධයක් නැතුව ඒ අලීන සත්තු කුමාරයා මේ පෝරිසාදයට එක්ක කතා කරන්නේ. ඊට පස්සේ පෝරිසාදයා කියන වචනෙන් බය වුණා. බය වෙලා පෝරිසාදයා කල්පනා කළා මේ වගේ එකෙක් ඇවොන්නම් මොකක් වෙයිද දන්නේ නැහැ මට. ජීවිතේට මෙහෙම මිනිසෙක් මුණ ගැහිලා නැහැ මට. ඒ නිසා උපක්‍රමයෙන් මේකව මෙතනින් පන්නන්න ඕන. මට නම් බෑ මේක ගැඟට අත තියන්න කියලා බය වුණා. බලන්න නිර්භීතකම. අද ඔක්කොම මේ මනුස්ස අමනුස්ස නොයේක් ප්‍රශ්නේ ඉන්නේ හිතවල තියෙන ලාමකකමත් එක්ක. නිර්භීත නැහැ. හිත දැඩි නැහැ. හිත ඍජු නැහැ. හරි චංචලයි. ඊට පස්සේ මොකද උනේ
උපක්‍රමයෙන් දැන් මේ කොල්ලව පන්නන්න දැන් යකාට ඕනනේ. යකා බය වෙලා දැන්. ඊට පස්සේ කිව්වා හරි. තෝ එහෙනම් දැන් ගිහිල්ලා දර ගෙනාපිය. දර ගෙනල්ලා ඈතින් දර ගෙනල්ලා දර ගොඩක් ගහලා ගින්නක් හදාපිය කිව්වා. දැන් යකා කියනවා. අලින් දැන් මෙහෙම කිව්වේ දර ගේන්ට යන අදහසින් ගිහිල්ලා පැනලා යයි කියලා. මහා කොට ගෙනල්ලා ගොඩ ගහනවා. දරලියක් ගෙනල්ලා දාන වාරයක් පාසා රෝමෝත් ගමන වෙනවා යක්ෂයාගේ. ඊට පස්සේ අලින්න සතු කුමාරයා කියනවා බලාපිය කිව්වා දාන දරලියක් ගානේ තෝගේ ඇඟේ ලොම් කෙලින් එනවා. ඒ යක්ෂය තෝ මොකද බය වෙලා? දැන් මා මේ ගිනි ගොඩ අවුලවන්නද? අර යක්ෂයා කියනවා ඔබ පුදුම මිනිස්සෙක්. මගේ මුළු ජීවිතේට මෙච්චර නිර්භීත කෙනෙක් හම්බ වෙලා නැහැ. ඒ නිසා උඹ වගේ කෙනෙක් මං කෑවොත් එහෙම මගේ ජීවිතේ මගේ හිස හත් කඩකට පැලේ. කුමාරේ මං නුඹට කියන්නේ නුඹ ආයේ රාජ්‍යයට ඵලයක්. රාජ්‍යයට ගිහලා දෙමව්පියෝ සතුටු කරවපන්. රාහුගේ මිදී යන සඳක් වගේ උඹ මිදී ඵලයක්. ඊට පස්සේ කිව්වා හරි මම යන්නම්. ඒ වුණාට මෙහි බලාපන් කිව්වා මං උඹ දිහා බලාගෙන හිටියා කිව්වා. මම කරන හැම වැඩකින්ම උඹගේ ඇඟේ රෝමොත් ගමන වෙනවා කිව්වා. මිනිස්සු කරන වැඩවලින් යක්කුන්ගේ ඇඟේ ලොම් කෙලින් වෙන්නේ නැහැ කිව්වා. උඹගේ ඇඟේ ලොම් කෙලින් වෙනවා කිව්වා. යක්ෂයන්ගේ ඇස් ගොඩාක් රතු පාටයි කිව්වා. උඹගේ ඇස් මිනිස් ඇස් කිව්වා. බලාපන්කෝ උඹ ඉන්න තැනට ඉරව්ව වැටෙනවා. උඹගේ හේවණැල්ල වැටෙනවා කිව්වා. යක්ෂයන්ගේ ශරීරයට ඉරව්ව වැටුණාට පස්සේ හේවණැල්ල බිමට වැටෙන්නේ නැහැ කිව්වා. ඒකාන්තයෙන් උඹ යක්ෂයෙක් නෙවෙයි කිව්වා. උඹ මිනිස්සෙක්. අර යක්ෂයා කියනවා නෑ මම මිනිස්සෙක් නෙවෙයි මං යකෙක්. ඊට පස්සේ කිව්වා මම සිහි කරනවා. මම අහලා තිනවා අපේ පරම්පරාවේ අපේ තාත්තගේ පරම්පරාවේ තාත්තගේ වැඩිමහල් සහෝදරයෝ දෙන්නෙක් යක්කු කෑවා. තාත්තට වැඩිමහල් ඊළඟ සහෝදරයා යක්ෂණියක් විසින් අරන් ගිහිල්ලා පෝෂණය කළා කැලේ කියලා අපි පරම්පරාවෙන් අහලා තිනවා කිව්වා. ඒකාන්තයෙන් උඹ තමයි ඒ කෙනා. මගේ තාත්තගේ වැඩිමහල් සහෝදරයා කිව්වා. කිව්වා මට ඔය කතා කියන්නේ ඒ කතාවලට එයා ගොඩක් බය වුණා. එපා ඔය කතා මාත් එක්ක කියන්න එපා. ඔය සත්‍ය නෙවෙයි. නෑ මේකමයි සත්‍ය කිව්වා. ඊට පස්සේ කිව්වා උඹ විශ්වාස කරන කවුරු හරි ඉන්නවද? මම කියන එක විශ්වාස කරන්නේ නැත්නම් විශ්වාස කරන කෙනෙක්. ඊට පස්සේ කිව්වා මම මිනිස්සු කෑවට ආන්නර පර්වතේ ඉන්නවා කිව්වා මහා තාපසීන් වහන්සේ නම ආකාශයෙන් යන්නේ. ඒ තාපසීන් වහන්සේ ඉන්න පැත්තටවත් මං යන්නේ මම මිනිමස් කෑවට ඔහු ළඟට කිට්ටුන්නේ නැහැ. ආයෙ තාපසයා ළඟට යන් කිව්වා. දැන් අර පෝරි සාදියයි අලින සත්තු කුමාරයයි තාපසයා ළඟට යනකොට තාපසීන් වහන්සේ අපේ සාරිපුත්තයන් වහන්සේ. තාපසීන් වහන්සේ කියනවා බාප්පයි පුතයි දෙන්න කොහෙද යන්නේ කියලා හෙව්වා. එනකොටම කිව්වා බාප්පයි පුතයි දෙන්න කොහෙද යන්නේ කියලා හෙව්වා. එතකොටම දෙන්න මුහුණ බලාගත්තා. තාපසීන් වහන්සේ විච්ච සිද්ධිය ඔක්කොම කිව්වා. උඹ මිනිස්සෙක් කියලා. කලකිරුණා. එකම ජීවිතයේ මිනිස්සෙක් විදියට ඉපදිලා යකෙක් විදියට ජීවත් වෙන්න උනා. චී කියලා හිතුණා. ඒ වෙලාවෙම දන ගැහුවා තාපසීන් වහන්සේ ළඟ. මාවත් පැවිදි කරව ගන්න කිව්වා. අලිනේ සත්තු කුමාරයා කිව්වා මේ ඔබ එන්න අපේ රාජ්‍යයට. මම පියාට කියලා කුලයෙන් උරුම රාජකමේ ඔබව පිහිටාන්නම් කිව්වා. නෑ මට එකම ජීවිතයක චරිත දෙකක් විදිහට ජීවත් වීම මගේ හිත ගොඩාක් පාරවනවා. ඒ නිසා මට මේ සසරෙන් නිදහස් වෙන්න ඕන. මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා පැවිදුණා. එතකොට සංසාරේවත් අඟුලිමාල කාමයට පෙරේත නැහැ. ඒ වගේම තමයි සත්‍ය වැටහෙනකොට ඒ අසත්‍ය පිළිකුල් කරනවා. කෙලෙස් පිළිකුල් කරනවා. සසරේ පුරුදු වෙච්ච දේවල්. අලින සත්තු කුමාරයා රාජ්‍යයට යනකොට මිනිස්සු ඔල්ලුවට සම්දෝනා. ඊට පස්සෙත් පියාට සියලු විස්තර කියලා චතුරංගනී සේනාව සමග පැමිණලා ඇඟිලි බැඳගෙන යාඥා කළා. කුලයෙන් සම්මත රජකමට එන්න කියලා. ඒ රජකමට ආවේ නැහැ. තාපස ජීවිතය ගත කළා. යක්ෂයා මරණින් මත්තේ සුගතිය කරා ගියා. ජීවිතේ වෙනස් කරගත්තා. එතකොට මට කියන්න උවමනා වුණේ
මේ බලන්න දැන් අපි තුල ඔය ජයද්දිස ජාතකයේ අඟුලිමාල තමයි පෞරුෂාදය වෙලා ඉපදිලා හිටියේ. පැවිදි වුණේම චරිත දෙකක් නිසා. මේ ධර්ම දේශනාව පටන් ගන්නකොටම මම ඔබට කිව්වා අපේ චරිත බලන්න. ඉස්පිරිතාලේ ඉපදුනේ. දැන් ඉස්පිරිතාලේ අප්පිරියයි. ඉපදුනේ ඉස්පිරිතාලේ. මල මුද්‍රා ගොඩේ ඉපදුනේ. දැන් මුත්‍රා ගඳත් අප්පිරියයි. බඩවැල් කඩාගෙන ඉපදුනේ. අම්මගේ කිරි ටිකෙන් යැපුණේ. අම්මාට තුරුළුනේ. දුක කියාගෙන අම්මා ගාවට ගියේ. පුංචි කාලේ ඉඳලා මට මොනවද කිව්වොත් අම්මට කියනවා තාත්තට කියනවා කියලා ලං වුණේ. වාස්තේ කාලයක් යනවා අම්මා තාත්තා පෙන්නන්න බෑ. චරිත දෙකක්. චරිත දෙකක්. කෝ කලකිරෙනවද සසරට? කලකිරෙනවද සසරට? ඉපදෙනුට රාගී කියලා දෙයක් දන්නේ. අන් අය අපි වැළඳ ගන්නවා. අන් අය අපිව සිඹිනවා. අන් අය අපිව හුරතල් කරනවා. අන් අය අපිව සිනහසින් අපිව ස්පර්ශ කරනවා. නෑ රාගයක් උපදින්නේ. දැන් පුංචි ස්පර්ශයෙන් රාගය උපදිනවා. පුංචි බැල්මෙන් රාගය උපදිනවා. කොහොමද චරිත වෙනස් වෙච්ච හැටි? තරහා වෛරය කියන එක අපි දන්නේ. අපිට කිරි ටිකක් තිබ්බොත් අපිට එච්චරයි අපිට ඕනේ. අපේ අම්මා අපිට පේන්න හිටියොත්, තාත්තා පේන්න හිටියොත් ඒක අපිට ප්‍රමාණවත්. අපේ හිතවල තරහා හිතියාගෙන ඉපදිච්ච අය නෙමෙයි. නමුත් දැන් හිතවල තරහකාරයෝ කොච්චර ඉන්නවද? අම්මගේ කුසෙන් ඉපදෙනකොට අම්මා තාත්තවත් අඳුරගන්න බැරි විදිහට ඉපදුනේ. හිතේ කවුරුවත්ම නැහැ. නමුත් දැන් හිතේ චරිත කීයක් සක්කොලම් කරනවද කියලා බලන්න. අපේ ජීවිත කොච්චර වෙනස් වුණාද? ඊර්ෂ්‍යාව, මාන්නය, උඩඟුකම මොකවත් නැතුව ඉපදුනේ. ඒ කියන්නේ ඒව ප්‍රකට නැහැ. නමුත් දැන් කොහොමද හිතවල? තමන්ට කියලා බින් අඟලක් නැතුව ඉස්පිරිතාලේ ලෙඩ ඇඳේ අපි ඉපදුණා. නමුත් දැන් ආවට පස්සේ අක්කර මෙච්චරයි. අක්කර මෙච්චරයි. ගෙවල් මෙච්චරයි. ඉඩ කඩම් මෙච්චරයි. ධනෙ මෙච්චරයි. බැංකු පොත් මෙච්චරයි. දැන් කොහොමද අපි වැටවල් ගහගත්ත හැටි? අපේ ජීවිතම වෙනස් වුණා. මොකාක්වත් නැතුව ඇවිල්ලා ගොඩාක් දේවල් බදා ගන්නවා. දැන් ගොඩාක් පැවිද්දන්ටත් වෙනවා එහෙම. ඔක්කොම පංචකාම සම්පත්තිය අත්හැරලා මහාන වෙනවා. මහාන වෙලා කවුරු හරි දායකයෙක් ෆෝන් එකක් හරි මොකක් හරි එකක් දුන්න ගමන් අච්චර දේවල් අත්හැරලා ඇවිල්ලා මේකට අහු වෙලා යනවා. මිනිසුන්ටත් එහෙමයි. මේ වෙච්ච දේවල් මේවා ගැන කලකිරෙන්නේ ලෝක සත්‍යය. අඟුලිමාලයන් නම් කලකිරුණා. ඒ නිසා ඒ සංසාරේ සත්පුරුෂ වචනේට দমনය වෙච්ච එක, කලකිරිච්ච එක ඒකම මේ ජීවිතේට. පුංචි අහිංසක අම්මාගේ තුරුලේ හිටපු අම්මාගේ ලඳ බොළඳ වචනෙන් සැනසුණ අහිංසක, විදුලි කොටන හඬට බය වෙලා අම්මාව වැළඳගත් අහිංසක, රැයට රැහැයියන් කෑ ගහන ඊළඟට බස්සන් කෑ ගහන හඬට අම්මව තුරුළු කරගෙන අයියෙන් බදාගත් අහිංසක තමයි අර මහා කැලේ මහා දරුණු සොරෙක් උනේ. දරුණු සොරෙක් උනේ. ආයේ වේවුලන අතින් මලක් නෙලාගත් අහිංසක තමයි කඩුවක් අතට අරගෙන ඇඟිලි සෙව්වේ. ඒ නිසා පොරවන වස්ත්‍රයත් අම්මා මේ වස්ත්‍රේ බරයි කියලා කියපු අහිංසක තමයි ඇඟිලි 999ක මාලයක් කරට දාගත්තේ. ඉතින් ඒ නිසා අත පෑරිලා පුංචි ලේ ටිකටත් අහක බලාගෙන අඬපු අහිංසක තමයි මුළු ඇඟටම විසි වෙලා යන විදිහට කඩු පහරින් මිනිසුන්ගේ බෙලි කපමින් ඇඟිලි කපාගත්තේ. චරිත දෙකක්. බුදුරජාණන් වහන්සේ නවතින්ට අඟුලිමාල කියලා දහම් පදයේ දේශනා කළාද? භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම චක්‍රය ප්‍රවර්තනය වෙලා ඔහු කරා ගියාද? එයින් ඒ ධර්ම චක්‍රයෙන් අඟුලිමාලගේ අතේ තිබ්බ කඩුව සුණු විසුණු වුණා. ඇඟිලිමාලේ සුණු විසුණු වුණා. ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වුණා. ඒ සරණට පැමිණුණා.
උන්වහන්සේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා පිඬුසිඟා වැඩියා. මේ තමයි ධර්ම චක්‍රයේ ආශ්චර්යය. මිනිස්සු පිටිපස්සේ කඩුවක් අමෝරාගෙන බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ කඩුවක් අමෝරාගෙන ගිය ඒ අඟුලිමාලයන් පාත්‍රයක් අතට අරගෙන බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ වඩිනවා. ඇඟිලි හොය හොයා ගිය අඟුලිමාල ගියක් ගානේ පිණ්ඩපාතේ වඩිනවා. එදා මිනිස්සු ජීවිතේ ඉල්ලලා අඬද්දි ඒක නොදැනුණ හදවතට මෝඩ ගර්භමෑණියෝ කෙනෙක් අම්ම කුස දරුමව් කෙනෙක් හඬද්දි ඒක හදවතට දැනුණා. පුදුම සහගත විදිහට ජීවිතේ වෙනස් වුණා ධර්ම චක්‍රය නිසා. අප්‍රමාදී වුණා. ගොඩාක් අප්‍රමාදී වුණා. ඒ පසුතැවිල්ල හිතෙන් සම්පූර්ණයෙන්ම දුරු කළා. ධර්මයේම පුරුදු කළා. පරණ ඒවා වැඩක්ම නැහැ. මේ බුද්ධ ශාසනයේ තියෙන පරණ දේවල් ගැන පසුතැවිල්ල නෙමෙයි. වැරද්ද හදාගත්තා, ධම්මඟ පුරුදු කළා. එච්චරයි. දැන් වැරදි හදාගන්න ඇවිල්ලා පරණ දේවල් අල්ලා ගන්නවා. ප්‍රමාදී වෙනවා. අපේ අඟුලිමාලයන් වහන්සේ අප්‍රමාදී බව සමාදන් වුණා. ඊට පස්සේ උන්වහන්සේ ගොඩාක් මේ ගෞතම බුද්ධ ශාසනයේ දියුණුවටපත් වුණා. අපමත්තෝ පමත්තේසු සුත්තේසු බහුජාගරෝ අප්‍රමාදී වූ ජනයා අතර උන්වහන්සේ ප්‍රමාදී වූ ජනයා අතර ගොඩාක් අප්‍රමාදී වුණා. සුත්තේසු බහුජාගරෝ මිනිස්සු හැම වෙලාවෙම බුදියාගෙන ඉන්නේ. නිදිමතෙන් ඉන්නේ. මිනිසුන්ගේ හිතවල කිසිම වීරියක් නැහැ. කුසීත බවෙන් ඉන්නේ. ඒ කුසීත ලෝකේ උන්වහන්සේ ගොඩාක් වීරිය කළා. උන්වහන්සේ නිදි වැරුවා. කුසල් වැඩුවා. සුත්තේසු බහුජාගරෝ නිදා ගන්න ලෝකේ බොහෝ කොට නිදි වැරුවා. අබලස්සංව සීගස්සෝ හිත්වා යාති සුමේදසෝ. ඒ සුමේද නම් වූ ඒ නුවණැති අඟුලිමාලයන් අර මේ අශ්වයෙක් ඉන්නවා කියලා හිතන්නකෝ ගොඩාක් අබල එහෙම නැත්නම් කකුල් මේ බකල් ගහිච්ච අබ්බගාත වෙච්ච ගාටා යනි අශ්වයෙක් පහු කරගෙන යනවා නම් වාත වේගයෙන් දුවන අජානීය අශ්වයෙක් අර අබල දුබල කබල් අබ්බගාත අශ්වයා පහු කරගෙන වාත වේගයෙන් ශීඝ්‍ර අශ්වයෙක් යනවා. ඒතර අර අබල අශ්වයාට මෙයා ගිය තැනවත් හොයන්න නැහැ. ආන්නේ වාගේ සසරින් එතරට වැඩියා අඟුලිමාලයන්. ඒ කාලේ කොච්චර ඉන්න ඇතිද මිනි මරණ අය. මේ කොච්චර හොරකම් කරපු අය, කොච්චර මේ වැරදි වැඩ කරපු අය. ඒ අය ගාට අද්දී අප්‍රමාදී වුණ, සරණට පැමිණුණ ධර්මී පීඨ හොයාගත්ත අඟුලිමාලයන් ඒ දුබල අස්සයෝ පහු කරගෙන ශීඝ්‍ර අස්සෙක් වගේ ගියා. අදටත් අපිටවත් කාටවත් මේ දෙවියන් මරුන් බමුන් සහිත ලෝකේ කිසිම කෙනෙකුට අඟුලිමාලයන් ගියේ තැන හොයන්න බෑ. උන්වහන්සේ පරිනිර්වාණයටපත් වුණා. මේ බලන්න අප්‍රමාදී බව. ඒ නිසා හිතේ පසුතැවිලි අත්හරින්න ඕන. හිතේ පරණ වැරදි සිහි කර ඉන්නේව අත්හරින්න ඕන. ඊළඟට තමන්ගේ ජීවිතේම මේ එක එක චරිත රංගපාන මේ නාට්‍ය ගැන මේ රංගනය ගැන කලකිරෙන්න ඕන. ගුරුවරයෙක් විදියට ඉන්නවා ගෙදර ආවට පස්සේ වෙන කෙනෙක්. ඊළඟට තම තමන්ගේ චරිතවල වෙනස්කම් බලන්න. දැන් මට ළඟදී ලිපියක් එවලා තිබ්බා දුවේ තමන්ගේ පියා ගුරුවරයෙක්. ඉතින් පියා ඉස්කෝලේ ඉඳලා ආපු ගමන්ම කරන්නේ තියෙන දෙයක් කාලා බීලා කාමරේට යනවා කාමරේ දොර වහගෙන. ඊට පස්සේ මේ දුව දවසක් ජනෙලේ ඇරිලා තියනවා දැකලා හිමීට ගිහිල්ලා ජනෙලේ ඇරලා බලලා. බලනකොට අර ෆෝන් එකක් තියන ෆෝන් එකකින් අර ජරාව බල ඉන්නවා. එතකොට අර මේ කාමයට අහුන මේ ළමේ ෆෝන් එකක් බලා යම් විදිහට පෙරේත වෙනවද? ඒ වුන්ට උගන්වන ගුරුවරු ඒ වගේ ෆෝන් එකක් බලාගෙන පෙරේත වෙනවද? ඔවුන් අතර මොකද්ද තියෙන වෙනස? නමුත් ගුරුවරයෙක් විදිහට පෙනී ඉන්නවා.
තාත්තා කෙනෙක් විදිහට පෙනී ඉන්නවා. අම්මා කෙනෙක් විදිහට පෙනී ඉන්නවා. මොනවද මේ චරිත? මොකද්ද මේ රංගනය? මේ රංගනය ගැන කලකිරෙන්නේ නැද්ද? මේ ජීවිත අවසානයේ කෙලවර වෙන්නේ කොහෙන්ද? මේ ධර්ම චක්‍රයේ ඔබ තුලට පමුණුවා ගන්න නැද්ද? මේ ධර්මයේ චක්‍රේ අපේ සසර ගමන සිඳින්ට දක්ෂතාවයේ තියෙද්දි ඇයි අපි පිහිටක් සොයා ගන්න නැත්තේ? ඒ නිසා පුදුම සහගතයි ගුරු ගෞරවයෙන් සිතාගත නොහැකි තරම් ගුරු ගෞරවයක් තියෙනවා. සිතාගත නොහැකි තරම් සිත දමනය කරපු. සිතාගත නොහැකි තරම් ඉවසපු. සිතාගත නොහැකි තරම් කරුණාවකින් යුතු ඒ අඟුලිමාල මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයට තමයි ශ්‍රී අඟුලිමාල මහා සෑරජානන් වහන්සේ දුන්නේ. ශ්‍රී අඟුලිමාල ශ්‍රී නාමයට ලෝකේ සලිත වෙලා යනවා. යක්ෂයන්ගේ අමනුෂ්‍යයන්ගේ දෙවියන්ගේ ලෝක සලිත වෙලා යනවා මේ අඟුලිමාල නාමයට. ඒ ශ්‍රී නාමයට තමයි අඟුලිමාල මහා සෑරජානන් වහන්සේ අඩි 100 ගණනකට වැඩියෙන් ඉදිවුනේ. පලිඟු බබුලක් වගේ කෛලාස කූටයක් වගේ රංකොත සහිතව ඒ සෑරජානන් වහන්සේ බබලනවා. ඇසලපුම් පොය දවසක් වන අද දවසේ ඒ අඟුලිමාල මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහේ උතුම් ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ඒ ධාතු ගර්භයේ තැන්පත් වෙනවා. බොහෝ දෙනාට සිත සැලසෙනවා. බොහෝ දෙනාට සිත සැලසෙනවා. ඉතින් අහිංසක මිනිසුන් 100 ගණනින් දහස් ගණනින් ඇවිල්ලා ඒ සෑරජානන් වහන්සේට උපස්ථාන කළා. පින් කරගත්තා. ඒ සෑයේ තියෙන ගඩොලක් ගානේ අඟුලිමාල පිරිත සජ්ජායනා කළා. ඒ සෑරජානන් වහන්සේගේ තියෙන ගඩොල් වලට වඩා කියවුන අඟුලිමාල පිරිතේ වාර ගාන වැඩි. ඊළඟට මිනිසුන් තම තමන්ට ශක්ති පමණින් පූජා කරන්න පුළුවන් මොනවද? ඒ සියලු දේ පූජා කළා. පුංචි ළමයි පවා අඟුලිමාල පිරිත කියා කැටවලට කාසි එකතු කළා. තම තමන්ගේ ජීවිතවල වැරදි මගට යන්න තියෙන වියදම් මුදල් මට මේකෙන් මිදෙන්න ඕන කියලා ගොඩාක් අය අඟුලිමාල මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයේ සිහි කරලා වැරද්දට යොමු වෙන්න තිබ්බ මුදල් එකතු කළා. මට මතකයි ඒ අඟුලිමාල සෑරජානන් වහන්සේට රුපියල් එකතු කරලා. මුලින්ම අපි මේ ගැන දැනුවත් කරද්දි කිව්වේ සිගරට් බොණ්ඩ, බීඩි බොණ්ඩ ඊළඟට වියදම් කරන මුදල් තියෙනවා නම් බුලත් පිට කන්ට වියදම් කරන මුදල් තියෙනවා නම් ෆෝන් වලින් අයහපතට පාවිච්චි කරන්නට මුදල් ඒ කාඩ් පාවිච්චි කරනවා නම් ඒ වගේ මුදල් නරක දේවල් වලට පාවිච්චි කරන මුදල් ඒවා ඉතුරු කරන්න අනවශ්‍ය විදිහට වියදම් කරනවා මුදල් ඉතුරු කරන්න මේ කටුක ජීවිතෙන් කෙලිසහිත ජීවිතෙන් අපිට නිදහස් වෙන්න ඕන කියලා. එකපාර අපි මුදලක් දෙනවාට දෙන එකයි අර වාගේ අකුසලයකින් වැළකෙන්න රුපියල් එකතු කරන එකයි ගත්තොත් එහෙම ඒකේ ලොකු වෙනසක් තියෙනවා. එහෙම කියලා මේ යොමු කළා. ඉතින් සමහර අය කැට එකතු කළා. මට මතකයි මම දන්න විදිහට ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයක් කැටවල රුපියල් එකතු වෙච්ච මුදල් විතරක් අඟුලිමාල සෑයට එකතු වුණා. එතකොට මේ ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයේ මේ කැටවල ඒ රුපියලේ තියෙනවනේ අඟුලිමාල පිරිත කියා කවුරු හරි ලක්ෂ 30කට ආසන්න වාර ප්‍රමාණයක් අකුසලෙන් මිදෙන්න පතලානේ. ඒ මහරහතන් වහන්සේගේ පිහිට පතලානේ. ඉතින් ඒ නිසා ඒ ඇත්තන්න කොච්චර පිහිට සැලසෙනවද? ගොඩා ගුරු ගෞරවේ නැති අයට, ගුරු ගෞරවේ පිහිටන් නැති අයට, කෙලෙහි ගුණ නැති අයට, කෙලෙහි ගුණ පිහිටන් නැති අයට ඒ අකුසල් වලින් මිදෙන්නත් වරදින් නැගී හිටින්න බැරි අයට ඒ වරදින් නැගී හිටින්න ශක්තිය ගන්නත් ආශිර්වාද කර ගන්නත් ඊළඟට බුදුරජාණන් වහන්සේගේ පිහිට තුලින් ජීවිතේ වෙනස් කර ගන්නත් ආශිර්වාද ලබා ගන්න මහා ස්තූපයක් ශ්‍රී අඟුලිමාල මහා සෑරජාණන් වහන්සේ විදිහට ඉදිවුනේ. ශ්‍රී අඟුලිමාල මහා සෑරජාණන් වහන්සේ අනුරාධපුර ස්වර්ණමාලී මහා සෑරජාණන් වහන්සේගෙන් ඔබට පිහිට ලැබෙනවා වගේ ඔබටත් ඔබගේ පවුල් වලටත් අනාගතයේ බිහි වෙන සියලු දෙනාටත් බොහෝ සිත සලසන
උතුම් සෑරජාණන් වහන්සේ නමක් වනවා නොඅනුමානයි. අනිත් එක අපි දුටුව විශේෂ කාරණාවක් තමයි අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අඟුලිමාල සෑරජාණන් වහන්සේ ඉදි කරනකොට මුළු කාලයම කැප කළා සෑරජාණන් වහන්සේ වෙනුවෙන්. අඟුලිමාල මහ සෑරජාණන් වහන්සේ ඉදිවීමත් එක්ක පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ වැඩිපුරම හිටියේ මේ භූමියේ. වැඩිපුරම කතා කළේ ඒ ගැන. වැඩිපුරම සිතිවිලි පැවැත්වුවේ ඒ ගැන. වැඩිපුරම ජීවිතේ කැප කළේ සඳහා. ඒ වගේ වෙන සෑයක් නැහැ. අපේ මහමෙවුනාවේ ඉදිවුණ චෛත්‍ය බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒ සෑයවල් ප්‍රමාණය මෙච්චර කතා කරපු, මෙච්චර ජීවිතේ කැප කරපු, මෙච්චර ළඟ හිටපු වෙන සෑයක් නැහැ. ලොකු ස්වාමීන් වහන්සේගේ බැල්මෙන් වචනෙන් පේ වෙලා තියෙන අඟුලිමාල මහ සෑරජාණන් වහන්සේ. ලොකු ස්වාමීන් වහන්සේ අපිට ධර්මයේ දුන්න කෙනා. උන්වහන්සේ අපිට තිසරණේ පෙන්නපු කෙනා. උන්වහන්සේ අපි වැරදින් වළක්වා ගත කෙනා. උන්වහන්සේ අපිට සරණ දුන්න කෙනා. උන්වහන්සේ අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ. ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේගේ සම්පූර්ණයෙන්ම උන්වහන්සේගේ ආශිර්වාදය ඇත්තටම ගත්තොත් උන්වහන්සේගේ හදමඩල වගේ තමයි අඟුලිමාල මහ සෑරජාණන් වහන්සේ හැදුවේ. ඉතින් ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ නිතර අඟුලිමාල මහ සෑරජාණන් වහන්සේ ගැන කියමින් කියන්නේ මම නැති කාලෙක වුණත් ගුරුවරයෙක් ළඟ ඉන්නවා වගේ ඔබ කාටත් පිහිට වෙන්නේ ශ්‍රී අඟුලිමාල සෑරජාණන් වහන්සේ. ඒ නිසා අපි මේ කරුණු කාරණා නිතර සිහි කරන්න ඕන. ඒ නිසා අඟුලිමාල මහ සෑරජාණන් වහන්සේගේ ඒ ස්තූපයේ කටයුතු ධාතු නිධානයත් ඒ වගේම ඒ ආනුභාවයත් අපි එක හිතින් අනුමෝදන් වෙන්න ඕන. සමහර කෙනෙකුට ඒ පින්කමට මේ ලෝකයේ තියෙන අද කාලේ තියෙන තත්ත්වෙත් එක්ක සහභාගී වෙන්න බැරුව ආවෙන්න පුළුවන්. නමුත් අපිට ස්වර්ණමාලී මහ සෑරජාණන් වහන්සේගේ ධාතු නිදානේ හෝ ඒකෙදින් අපි හිටියේ නැහැ. නමුත් සෑරජාණන් වහන්සේගෙන් පිහිට ගන්න අපිට ඒක බාධාවක් නෙවෙයි. ඒ වගේ අඟුලිමාල මහ සෑරජාණන් වහන්සේගේ සියලු විහාර කර්මාන්තේ අවසන් වෙලා මේ ලංකාවේ සිටින සියලු දෙනාට එක දවසේ වන්දනා කරගන්න දවසක් උදා වේවි. ඉතින් ඒ නිසා ඒ වගේම අඟුලිමාල මහ සෑරජාණන් වහන්සේගේ ධාතු නිදානේ සියලු කටයුතු අවසන් කියලා නෑ. ඒ අඟුලිමාල සෑරජාණන් වහන්සේගේ සෑ භූමියේ තව වැලි ඇතිරෙන කටයුතු, ප්‍රාකාරයේ කටයුතු, ඒ වගේම අවට විහාරවල කටයුතු තිබෙනවා. ඉතින් ඒ නිසා ඔබ උදව් කළොත්, ඔබ සහසම්බන්ධ වුණොත්, සහසම්බන්ධ නොවුන අය සම්බන්ධ කළොත් ඒ කටයුතුත් අපට අවසන් කරලා ඉතිරියේ සියලු කටයුතු අවසන් කරගන්න පුළුවන්. ඉතින් අඟුලිමාල මහ සෑරජාණන් වහන්සේගේ භූමියේ අවුවෙන් වැස්සෙන් පීඩා නොවෙන්න සෑරජාණන් වහන්සේගේ භූමියේ වෙනම සෙවන මණ්ඩපයක් ඉදි කරලා තියෙනවා. තුන් තේවාව කිරීම පිණිස වෙනම හේවිසි මණ්ඩප ඉදි කරලා තිබෙනවා. ඒ වගේම කිරිහාර පූජා ආදී පූජා පවත්වන්න සහ දානමාන වලට පැමිණෙන පින්වතුන්ට වෙනම පූජා මණ්ඩප තියෙනවා. ඒ අයට නවතින්න තැන් හදනවා. ඒ වගේම සියලු වැසිකිලි කැසිකිලි පහසුකම් සහිතව විහෙර විහාර අංගයන්ගෙන් සුශෝභිත මහා විහාරයක් ශ්‍රී අඟුලිමාල මහ සෑරජාණන් වහන්සේගේ උතුම් සෑරජාණන් වහන්සේ කේන්ද්‍ර කරගෙන හැදෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සරුවඥ ධාතුන් වහන්සේලා ඒ අඟුලිමාල මහ සෑරජාණන් වහන්සේගේ මුදුනේ සතරස් කුටුවේ මේ වෙනකොට තැන්පත් වෙලා අවසන්. ඒ සෑරජාණන් වහන්සේගේ ගර්භයේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් මේ තැන්පත් වෙන්නේ ඇසළ පොහොය දවසේ. ඉතින් පින්වතුනි, ඒ නිසා ඔබ අනුමෝදන් වෙන්න, ඔබ වැඳ පුදා ගන්න. ඒ නිසා මෙතෙක් ශ්‍රම දාන වලට පැමිණිලා ගොඩක් පින් කරගත්තා ඉන්නවා. ඒ නිසා ඔබ ඉක්මනට පැමිණිලා සෑරජාණන් වහන්සේ වැඳගෙන ඔබ මෙතෙක් කරගත්ත පිනේ ආශිර්වාදය ලබන්න ඕන. ඒ වගේම පුළුවන් අය ඊතුරු කටයුතු අවසන් කර ගැනීමට ඔබට ශක්ති පමණින් උපකාර කරන්න ඕන. අපි සියලු දෙනාට ඒ ගෞතම බුද්ධ ශාසනයේ මහා යුගයක් වුණ ලංකාවේ අනුරාධපුර යුගයේ දුටුගැමුණු මහරජතුමා මහා සෑයක් හදලා බොහෝ දිනාට සිත සැලසුවා වගේ මෑත යුගයේ තථාගත ශ්‍රී සද්ධර්මයේ මේ ලක් දෙරණේ බබළුවා. ඒ දුටුගැමුණු රජුරෝ මහා සෑයක් හැදුවා වගේ තමයි අද කාලේ මේ අඟුලිමාල සෑය හදන්නේ බොහෝ දිනාට හිතසුව පිණිස. කරුණාවෙන්මයි, මෛත්‍රියෙන්මයි අනාගතේ දරුවන් නැති අම්මලාට බොහෝ සිත සැලසෙන තැනක් වේවි. අමනුෂ්‍ය දුක් කරදර පීඩා වලින් මේ දුක් විඳින අයට සැනසෙලි දායක තැනක් වේවි.
අඩුපාඩු වලින් නැගී හිටින්න බැරිව ඉන්න අයට ගුරුහරුකම් වලින් ආශිර්වාද ලැබෙන තැනක් බවට පත් වේවි. හිතේ තියෙන පීඩා දුක්ඛම් කටළු කියාගන්න බැරුව හිතෙන් විඳවන අයට සිහිල් පවන් පොදක් හමාගෙන යන වාගේ සොඳුරු තැනක් බවට අඟුලිමාල සෑයපත් වේවි. ඒ නිසා අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන්ගේ පූර්ණ ආශිර්වාදයෙන් රැකවරණයෙන් සහ ඒ ලොකු ස්වාමීන් වහන්සේගේ අනාගතයේ පිළිබඳව තියෙන ආරක්ෂිත වැඩපිළිවෙලක් විදිහට ගෞතම බුද්ධ ශාසනයේ එක්තරා සම්දිස්ථානයක් විදිහට ශ්‍රී අඟුලිමාල සෑරජානන් වහන්සේ ඉදිවෙන්නේ. ඒ නිසා බොහෝ දෙනාට හිතසුව පිණිස පවතින ලෙස ඉදිවන ශ්‍රී අඟුලිමාල මහා සෑරජානන් වහන්සේගේ අනුහසින් ඔබ සියලු දෙනාට සෙත් වේවා කියලා එකසිතින් ආශිර්වාද කරනවා. ඒ වගේම ශ්‍රී අඟුලිමාල මහා සෑරජානන් වහන්සේ නමක් බිහි වුණේ අඟුලිමාල මහරහතන් වහන්සේ කියලා රහතන් වහන්සේ නමක් බිහි වෙච්ච නිසා. ඒ අඟුලිමාල මහරහතන් වහන්සේ නමක් බිහි වුණේ උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච නිසා. උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච නිසා කුමක්ද හම්බ වුනේ? ධර්ම චක්‍රය. මේ චතුරාර්ය සත්‍ය ධර්ම ප්‍රකාශිත යුතුන් ශ්‍රී සද්ධර්මය. එදා ඇසළ පුන් පොය දවසක බාරාණසී ඉසිපතනේදී ප්‍රවර්තනය වෙන්නට ආරම්භ වූ ඒ උතුම් ධර්ම චක්‍රය අඟුලිමාලයන්ගේ ජීවිතේ කරාද පැමිණුණා. උන්වහන්සේගේ සංසාර ගමනද කැඩී ගියා. උන්වහන්සේ අරහත්ත්වයටපත් වුණා. කල්පයක් පවතින තේජසින් යුතු අපගේ ආර්ය වූ අඟුලිමාල මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයට ඒ උතුම් ආනුභාවයට ඒ උතුම් තේජසට ඒ තේජසින් යුක්තව ඒ තේජස ආනුභාවයේ සම්පින්දණය කළාසේ ඒ සෑදූ ශ්‍රී අඟුලිමාල මහා සෑරජාන් වහන්සේගේ අනුහසින් නැවත නැවතත් ඔබට සිත ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ධර්ම චක්‍රය ඔබගේ ජීවිතය තුළටද පමුණවා ගනිත්වා. මේ ශාසනයේ පිහිට පිළිසරණම ලබත්වා. ඔබගේ ජීවිතයේද ගෞතම බුද්ධ ශාසනයේ සොඳුරු මාවතකට පැමිණේවා. ඔබගේ ජීවිතයේද අඟුලිමාලයන් ජීවිතේ දමනය කරගත්තාසේ ඔබද දමනය කරගනිත්වා. අඟුලිමාල සෑරජාන් වහන්සේගේ අනුවසින් ඔබගේ ජීවිත සුවපත් වේවා. අපි කාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ ධර්ම ශ්‍රවණයෙන් රැස්වුණ පිනත් අඟුලිමාල සෑරජානන් වහන්සේට වත්පිළිවෙත් කළ රැස් කරගත්ත පිනත් අපි කාටත් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ශ්‍රී අඟුලිමාල මහා සෑරජානන් වහන්සේගේ උතුම් ධාතු නිධානයේ සියල්ලෝ සතුටින් අනුමෝදන් විත්වා. සාදු සාදු සාදු. අද දවසේ ඇසළ පුන් පොහොය දවසේ ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන් විදුලියේ සජීව විකාශය සඳහා අනුග්‍රහය දරන්නේ ඩුබායිහි පදිංචි පින්වත් සුදත් විජේසිංහ මහත්මයා, නිල්මිනී විජේසිංහ මහත්මිය සහ යසෝදා විජේසිංහ දියණිය විසින්. අද දවසේ මේ රැස් කරගත් අනන්ත අප්‍රමාණ පින පළමුවෙන්ම සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් අද අඟුලිමාල මහා සෑරජාන් වහන්සේගේ උතුම් ධාතු නිධානයේ සිදුවන දවස නිසා අපි මේ සියලු පින් අනුමෝදන් කරමු. ශ්‍රී අඟුලිමාල මහරහතන් වහන්සේගේ ශ්‍රීමත් ධාතුන් වහන්සේලා මෙතේ කාලයක් ආරක්ෂා කරමින් සිටි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ සියලු පින් සතුටින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. ඒ උතුම් ධාතුන් වහන්සේලා ආදර ගෞරවයෙන් ආරක්ෂා කළා වගේ ඒ උතුම් සෑරජාන් වහන්සේ වඳිමින් පුදමින් අඟුලිමාල ශ්‍රී නාමයෙන් සිහි කරමින් තෙරුවන් සරණ ගිය මේ උතුම් ශ්‍රාවක සියලු දෙනාද සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මිය පරලෝකීය ඥාතීන්ට අපි පින් අනුමෝදන් කරමු. දායකත්වයේ දරූ පින්වතුන් නමින් මියගිය ජූනි මාස 10 වන දින මිය පරලෝකීය සජිතා ප්‍රියංගදා විජේසිංහ සොහිරියටත් ඒ වගේම මීට වසර 11කට පෙර මියගිය චිත්‍රා ඉන්ද්‍රාංගනී නරංගොඩ මෑණියන්ටත් ඒ වගේම විජිත සිද්ධි පියාණන්ටත් මිනුවම් පිටියේ ලුයිස් පීරිස් පියාණන්ටත් ඒ වගේම සෙල්ස්ලින් කුරුපු මෑණියන්ටත් නිමල් පීරිස් සහ නන්ද පීරිස් සොහිරන්ටත් දෙපාර්ශවයේම මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මිය පරලෝකීය ඥාතීන් පරලෝක සැපයටපත් වේවා කියලා පින් පමුණවනවා. ඒ වගේම විශේෂයෙන් අපි මේ සියලු පින්
අනුමෝදන් කරනවා. චතුරාර්ය සත්‍ය කියන වචනේ අවබෝධ කරන්න තියෙන දෙයක් අපේ මේ බුද්ධ ශාසනය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයයි කියන එක අපේ ජීවිතවලට හේතු ගැන්වී අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. මේ සරණගෙන ධර්මයේ පිහිටගෙන සියල්ල අපට හේතු ගැන්වී පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. අපිට මේ ශාසනයේ උතුම් ධර්ම චක්‍රය ආනුභවයි කියලා දුන්නේ ලොකු ස්වාමීන් වහන්සේ. ඉතින් ශ්‍රී අඟුලිමාල මහා සෑ රජාණන් වහන්සේ ඉදි කරලා බොහෝ දිනාට සෙත සලසන්න පුරෝගාමී වුණ අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. මේ පින් බලයෙන් මෙතෙක් කාලයක් අපි ධර්මයේ ඇසූ පින් බලයෙන් ඒ වගේම අනුකම්පාවෙන් මේ අඟුලිමාල මහා සෑ රජාණන් වහන්සේ ඉදි කරපු පින් බලයෙන් ඒ සෑ රජාණන් වහන්සේ මුල් කරගෙන යන්තාක් අය පින් කරගත්තාද ඒ සියලු දෙනාගේම පින්වල ආනුභාවයෙන් ඒ වගේම අපිද රහතන් වහන්සේ ගැන නොඑක් දේ කියමින් අපි පින් රැස් කරගත්තාද ජීවිතේ පුරාවටම අපි ධර්මයේ දේශනා කරලා රැස් කරගත්ත සියලු පින් බලයෙන් ඔබද ජීවිතේ පුරාවටම ධර්මයේ ශ්‍රවණය කරපු පින් බලයෙන් ඒකාන්තයෙන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂම ලබත්වා සාදු සාදු සාදු. පරම පූජනීය ගුරු දෙවිඳුන් ඇතුළු සියලුම සංගරුවනට අඟුලිමාල මහා සෑ රජාණන් වහන්සේ ඉදි කරන්නට මූලික වුණා විශාල සංඝ පිරිසක්. ඒ සියලුම ස්වාමීන් වහන්සේලාට ඒ වගේම සකල ලෝකවාසී සංඝයාට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපගේ මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට අද මේ උතුම් ධර්ම දානය සිද්ධ කරන ඩුබායිහි පදිංචි පින්වත් සුදත් විජේසිංහ මහත්මයා, නිල්මිනී විජේසිංහ මහත්මිය සහ යශෝදා විජේසිංහ දියණියට ඒකාන්තයෙන් මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවයත් මේ ධර්මයේ පිහිට පිළිසරණත් ඒකාන්තයෙන් සැලසේවා. ඒ වගේම ඔබ අපි කාටත් මේ පින් අනුමෝදන් වේවා. අපි සියලු දෙනාට ගෞතම බුදුරජාණන් වහන්සේ යම් චතුරාර්ය සත්‍ය ධර්මයක් දේශනා කළාද ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර